නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද අපි කතා කරන්නේ ඊයේ මතක් කර පරිදි චිත්තජ රූපවල නානා චිත්තජ රූප සහ ඒවා වලින් ඒවා ඇති කරන සිත් ඒ සිත් වලින් ඇති කරන චිත්තජ රූප සහ ඒ චිත්තජ රූපවල ඇති හැකියාව කියන පාඩම. මේක ටිකක් ගොඩක් සංඛ්‍යා වශයෙන් තමයි කතා කරන්නේ. නමුත් අපි ප්‍රායෝගික පැත්තට ඒක අරගෙන කතා කරන්න උත්සාහවත් වෙමු. අපි දන්නවා සිත් 75ක් චිත්තජ රූප උපදවනවා. නැවත මතක් කරොත් දෙපස් විඥානයේ සහ අරූප විපාක සිත් 4 අතහැරලා ඒ අතරතුරේදී ප්‍රතිසන්දිහිත චුතිසිත සහ උපදවන්නේ නැහැ. ඒ වගේ මේ සිත් 75 චිත්තද රූප උපදවන්නේ ප්‍රතිසන්දිහිතයි චුතිසිතයි රූප උපදවන්නේ නැහැ චිත්තද රූප. ඒ සිත් උපදවන චිත්තද රූප උපදවන සිත් පවා ඒක කරන්නේ පංචවෝකාර භවය ඇතුළත. නේද? මේක තමයි අපේ මූලිකම සිද්ධාන්තය. ඊට පස්සේ චිත්තද රූප ගැන අපි කතා කරා. චිත්තද රූප වර්ග ඔක්කොම කිව්වා 15ක් නේද? 17ක් 15ක් කිව්වා. ඊට පස්සේ ඊළඟට ඒ චිත්තජ රූප හටගන්නේ කලාප වලින්. කලාප වශයෙන් අපි ගත්ත කලාප 8ක්. අභිධර්ම සංග්‍රහය 6යි තියෙන. අපුත් අපි විසුද්ධි මාර්ගාදී ක්‍රම වලින් සත්‍ය සංකේපේ 7ක් දක්වනවා. 7 දක්වන්නේ මේ අර ලහුතාදී එක අතහැරලා. හරිනේ? සද්ද එකේ ලහුතාදී එක. නමුත් පැහැදිලිවම අපේ හොඳට කය සංසිඳනකොට ආනාපාන සති සද්ද නවකයක් නේද? ලහුතාදී සහිතව පහළ වෙන එකට යුක්තිය තියෙනවා. ඒ නිසා තමයි ඒකේ 8ම අපි අරගන්නේ. 8ක් ගන්න ඒ නිසා. නැත්තම් එහෙම නැත්තම් ආනාපාන සතිය ලහුතාදී තොරව පහළ වෙන්න ඕනේ. නේද? ආනාපාන සතිය පැහැදිලිවම තියෙනවා. සියුම් වෙවි ඉදිරියට යනවනේ නේද? එන්න ඊට පස්සේ ගොඩාක් සැහැල්ලු වෙනවා. කර්ම ඒ භාව වෙනවා. ඒ නිසා චිත්තද කලාප 8යි. චිත්තද සන්තති අපි ගත්ත ප්‍රධාන වශයෙන් ඔක්කොම 4යි. ප්‍රධාන කොටස් 2යි. වීති චිත්තද සන්තති, වීති මුක්ත චිත්තද සන්තති. වීති චිත්තද සන්තති කොටස් 3කට බෙදුවා. මේ පංචද්වාරික චිත්තද සන්තති, මනෝද්වාරික චිත්තද සන්තති, සමාපatti චිත්තජ සන්තති කියලා. ඊට පස්සේ වීති මුක්ත එකත් අපි කතා කරා. ඒකෙත් අනුබෙදීම් වශයෙන් අ හේතුක, ඒක හේතුක, ද්වි හේතුක කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ටිකක් අර සංකීර්ණ කරුණු ටිකක් කතා කරා. චිත්ත වීති පවතින කොටත් වීති මුක්ත චිත්තද සන්තති පවතිනවා නේද? ඊට පස්සේ වීති චිත්තද සන්තතියක් අවසන් වෙන්නේ චිත්ත වීතියෙන් චිත්තක්ෂණ 16ක් ගියාට පස්සේ කියන විදිහට අපි ටිකක් ගැඹුරට ඒවා අධ්‍යයනය කරන්නට යෙදුණා. ඊළඟට අපි අද කතා කරන්නේ ඒ සිත් වලින් උපදින චිත්තජ රූප වල හැකියාවන් ටිකක් කතා කරමු. මොනවද හැකියාවන්? ප්‍රධාන වශයෙන් කොටස් 3යි. සමහර සිත් වලින් උපදවන චිත්තජ රූප වලට මොනවත් අමුතු ක්‍රියා කරන්න බෑ. හුදු චිත්තජ රූප ටිකක් විතරයි උපදවන්නේ. ඒක නිකන් ඔහේ ඒ රූපේ චිත්තජ රූප මාත්‍රයක් උපදවනවා. ඒක එකක්. දෙවෙනි එක තමයි වෙන සිතකින් පවත්වපු ඉරියාපතයක්. ඉරියාපත ඔක්කොම කීයද? 4යි. මේක සතපෙන ඉරියව්ව හැර හරිනේ. ඒක ගන්න එපයි. සතන පිරියවටමත් ඕනේ නැහැ නේද? ඉතින් මරුණම සතපිරන්නේ ඉන්නේ සාමාන්‍යයෙන් නේද? සමහරු හේතු වෙලා පිරුණම් පපු අවස්ථා දෙන සමහර පස්සේ බුදුරුවෝ. ඒතර හේතු වෙලාම ඉන්නවා. මොකක් හරි ඉතින් වැටෙන්නේ නැති වෙන මොන හරි ඇති. ඉතින් පිරිනවම් සමාවෙන්න මොනවද? සතපින ඉරියව්ව හැර ඉතිරි ඉරියව් තුන ඉඳගෙන ඉන්නකොටත් පුටුවකට හේතු වෙලා නැත්තම් ඔළුව කෙලින් කරන් එහෙම ඉන්න එක මේ අදහස් කරන්නේ නැත්තම් ඉඳගෙන ඉන්නකොටත් බෙල්ල වැටලා ඉන්නවනේ සමහරලා නිින්ද ගියොත් එහෙමනේ පුටුවේ බර නිසා. එහෙම නෙවෙයි මම කතා කරන්නේ. මොනවා හරි හොඳ ඉරියව්වක් පවත්වාගෙන ඉන්නවා නම් වෙන සිතකින් පැවැත්වපු ඉරියව්වක් ඒ ලෙසටම පැවැත්වීම කියන එක තව එකක්. හුදු චිත්තජ රූප ඉපදවීම එකක්. වෙන සිතකින් ඇති කරපු රූප කයේ ඉරියව්ව ඒ ලෙසටම පැවැත්වීම කියන එක තව එකක්. මේ දෙවෙනි එක. ඒකටත් විශේෂ චිත්තජ රූප ටිකක් ඕනේ. ඒකට කියන්නේ සන්ධාරේති දරාගෙන ඉන්නවා. දරාගෙන ඉඳීම. තුන්වෙනි එක තමයි තියෙන ඉරියව්ව වෙනස් කිරීම. තියෙන ඉරියව් වෙනස් කිරීම. ඒකෙම දිගුවක් තමයි කායික වාචික ක්‍රියාකාරකම් පැවැත්වීම. මේ දෙකම එකට ගන්න. මොකද කතා කරනකොට ඉරියව් වෙනස් කරන තුනට මුඛයේ තියෙන පොස්චර් එක වෙනස් වෙනවනේ නේද? හඬක් පිට කරනවනේ සිතට අනුව. ඒ නිසා තිබෙන ඉරියව් වෙනස් කිරීම එක යටතේම අපි කතා කරනවා කායික වාචික ක්‍රියා පැවැත්වීම. ඒතර මේ කොටස් තුනට තමයි අපි අරගෙන කතා කරන්නේ. මොකද අපි අද මාතෘකාව ඒ
සිත් වලින් ඇති කරවන නේද? කරන කිව්වත් කමක් නැහැ නේ. කරන චිත්තජ රූප වල හැකියාව කියලා මම දාන්නේ. ඒක ඕන වෙන සුදුසු නමක් යොදා ගන්න. ඒකේ තියෙන මොකද්ද බලවත්කම හෝ මොනවා හරි හැකියාව කියන එක ටිකක් අර කරනවා වගේ එකක් එන්න පුළුවන්. නමුත් ඒ වල තියෙන ගුණාත්මක ඒ කියන්නේ ඒ ක්වොලිටි වල තියෙන හැටි. නැතුව මේක ආත්මයක් විසින් කරනවා නෙවෙයි චිත්තජ රූප. ඒකත් මතක තියාගන්නට ඕන. ඒක ප්‍රධාන වශයෙන් තුනයි. ප්‍රධාන වශයෙන් තුනයි. පළවෙනි එක තමයි හුදු චිත්තජ රූප ටිකක් ඉපදීම. ඒකම අන්තිමට ලියන්න. චිත්තජ රූප ඉපදවීම. ඒවා නිකන් ඒවලට බෑ කරන්න බැරි දේවල් මොනවද? ඉරියාපත වෙනස් කිරීම හෝ කලින් පැවති ඉරියව්ව දැරීම කරන්න බෑ. කලින් පැවති ඉරියව්ව දැරීම කරන්නට බෑ. ඊට පස්සේ අනිත් එක තමයි ඉරියාපත අලුත් ඉරියව් පැවැත්වීම. එහෙම කියමු අපි. ඉරියව් වෙනස් කිරීම. ඉරියව් වෙනස් කිරීම කායික වාචසික ක්‍රියා කරන්නට බෑ. මේ තමයි මේ සිත් වලින් මේ මොනවද සිත් කියලා අපි දැන් කතා කරනවා ඉස්සරහට. ඒ සිත් වලින් මොනවද කරන්න බෑ. ඒවා නිකන් චිත්තජ රූප ටිකක් විතරයි උපදවන්නේ. චිත්තජ රූප ටිකක් විතරයි උපදවන්නේ. අපි මේ ගොඩාක් අර සියලු සිත් ටික අපි කතා කරනවා. මේකේ සාමාන්‍යයෙන් අභිධර්මාර්ථ සංග්‍රහයේ සිත් ටිකයි කතා කරලා තියෙන්නේ. නමුත් අපි ඒක ගැඹුරට ගිහිල්ලා වෙන්න පුළුවන් සියලු possibility ඔක්කොම මේක අපි කතා කරනවා. ඒ කියන්නේ සියලු සිත් වල මේ ගොඩ වලට අපි දානවා කොහොම හරි. ඊට පස්සේ දෙවෙනි එක තමයි චිත්තජ රූප ඉපදවීම කරනවා. චිත්තජ රූප ඉපදවීම. හැබැයි ඒ කට්ටියට කලින් ඉරියව් පැවති ඉරියව්ව දැරීම කළ හැකි. කලින් පැවැත්වූ ඉරියව්ව දරන්න ඉන්නට පුළුවන්. ඒ කියන්නේ භාවනා කරගෙන ඉඳගෙන හිටිනම් ඒක එම්ම තියෙනවා. විශේෂයෙන්ම සමාපatti සිත් එහෙම තියෙනවා. නේද? ධානයේට සමාදින වැටෙන්නේ නැහෙනි. ඒ විදිහටම තියෙනවා. ඉරියව්ව දරාගෙන ඉන්නවා. ඒ වගේම හැබැයි මේ සිත් වලට බෑ ඉරියව් වෙනස් කරන්නට. ඉරියව් වෙනස් කිරීම කරන හැකි. සහ කායික වාචසික ක්‍රියා කරන්නට බෑ. මේ සිත් වලට කායික වාචසික ක්‍රියා කරන්නට බෑ. තව සිත් ටිකක් තියෙනවා. ඒ වලින් චිත්තජ රූප උපදවනවා. හැබැයි කලින් පැවැත්වපු ඉරියව්ව දරන් ඉන්නත් පුළුවන්. දැරීම සහ ඉරියව් වෙනස් කිරීම. නැත්තම් කායික වාචසික ක්‍රියාකාරකම් කළ හැකි. දැන් මේ බෙදීම් තුන පැහැදිලිනේ. කොටස් තුනකට කඩා ගන්න ඉස්සෙල්ලා. අපේ සාමාන්‍ය ජීවිතය ගැන හිතන්න. සමහර චිත්තජ රූප වලින් සිත් වලින් ඇති කරන චිත්තජ රූප වලින් අපි ගමන ආදී ක්‍රියා සිද්ධ කරනවා. ඒ වගේම ඒ සිත් වලින්ම අපිට ඕන නම් එකට ස්ටිල් ඉන්න පුළුවන්. නේද? ඒ විදිහට ඉන්නත් පුළුවන්. ඊට පස්සේ සමහර සිත් වලින් ගමන ආදී ක්‍රියා සිද්ධ කරන්න බෑ. හැබැයි ඉන්න ඉරියව්ව ඒ විදිහට ඉන්න පුළුවන්. ඉන්න ඉරියව්ව ඒ විදිහට ඉන්න පුළුවන්. සමහර සිත් වලින් ඒ මොකක්වත් නැහැ. හැබැයි චිත්තජ රූප ටිකක් හොද. හොඳම උදාහරණ නිදන් ඉන්නකොට. නේද? නිදන් ඉන්නකොට. දැන් අපි ඉඳගෙන ඉන්නකොට නිින්ද ගියොත් අපි බෙල්ල කඩන් වැටෙනවනේ. නේද? ඒ බෙල්ල කඩන් වැටෙන්නේ කලින් පැවැත්වු ඉරියව්ව ඒ විදිහට පවත්වන්න බැරි නිසා. නමුත් අනිත් වෙලාවට අපිට පුළුවන් නේ. දැන් අපි පොතක් කියව ඉන්නකොට දැන් උදාහරණයක් හිතන්න. දැන් මම මේ කතා කර කර ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා හිත ඉන්නේ නැහැ. නේද? හැබැයි මම වැටෙන්නෙත් නැහැ. මම වෙන දෙයකට අවධානය දීලා ඉන්නේ සම්පූර්ණයෙන්. නමුත් මගේ ඉරියව්ව වැටෙන්නේ නැහැ. අවධානය දෙන්න අවශ්‍යම නැහැ. ඒක මොකද්ද නිසාද වෙලා තියෙන්නේ ධර්මයේ හැටියට? මේ කතා කරන සිතෙන් ඇති කරනවා චිත්තජ රූප ටිකක් ඇඟ පුරාම කතා කිරීමට අමතරව ඒකෙන් මේක දරාගෙන ඉන්න පුළුවන්. මේක දරාගෙන ඉන්න පුළුවන්.
ඒක තමයි මේ කියලා තියෙන්නේ. ඒතර මේ නිසා මේ වගේ ප්‍රායෝගික පැත්තෙන් ගන්න. මේකේ එන්න බැරි මේක දැන් ඔක්කොම possibility ඇවිල්ලා දෙනවා. එක සම්භාවිතාවක් තියෙනවා වෙන්නේ නැති එක. ඒ කියන්නේ මොකද්ද? මෙතන නෑ නේද? ඉරියව් පැවැත්විය හැකි අලුත් ඉරියව් කියන්නේ ඉරියව් වෙනස් කළ හැකි හැබැයි තිබ්බ ඉරියව්ව දරන් ඉන්න බැරි. එහෙම එකක් නෑ. මෙතන ඔක්කොම කරුණු දෙකයිනේ තියෙන්නේ. දෙකම කරන්න පුළුවන්, දෙකම බෑ, එකක් පුළුවන්. මොකද්ද පුළුවන් එක? ඉරියව්ව දරන් ඉන්න පුළුවන් යාට හැබැයි අලුත් ඉරියව් දරන්න බෑ. කෙනෙක් අහ පුළුවන් ස්වාමීනි මෙහෙම ඒව නැද්ද? අලුත් ඉරියව් වෙනස් කරන්න පුළුවන් හැබැයි තිබ්බ ඉරියව් දරන් ඉන්න බැරි එකක් නෑ. එහෙම එකක් නෑ. හරිනේ? මේකේ අමාරු එක මොකද්ද? ඉරියව් වෙනස් කිරීමනේ. ඒ අමාරු එක මම සාමාන්‍යයෙන් හිතුවම ඉරියව් වෙනස් කිරීමට ඒක තමයි වැඩි ජවයක් වගේ ඕනලා තියෙන්නේ නේද? ඒ නිසා තේරෙනවද නේද? සම්භාවිතාවල් හතරක් පුළුවන් නේ. දෙකම පුළුවන්, දෙකම බෑ, එකක් පුළුවන්. එකක් පුළුවන් ඒක දෙකම වෙන්න පුළුවන්. එකක් දැන් කලින් පැවති ඉරියව්ව දරන් ඉන්නවා ඉරියව් වෙනස් කරන්න බෑ. හරිනේ? සිට් මෙහෙම රූප ටිකක් තියෙන්න බැරිද? ඉරියව් වෙනස් කරන්න පුළුවන් කලින් පැවැත්තු ඉරියව්ව දරන් ඉන්න බෑ. එහෙම එකක් නෑ. පැහැදිලි නේද? එහෙම එකක් නෑ. ඒතර මේ නිසා සම්භාවිතාවල් 3යි තියෙන්නේ. සම්භාවිතාවල් 3යි තියෙන්නේ. දැන් මේ සම්භාවිතාවල් 3ට අපි ඉතිරි සිට් ටික දැන් සිට් චිත්‍රය ටික එකතු කරනවා. අභිධර්ම සංග්‍රහය මේක සඳහන්ලා තියෙනවා. නමුත් කියලා තියෙන්නේ මෙහෙමයි. මේකයි විස්තර කරලා තියෙන්නේ. හරිනේ? ඉතින් අපි ඉතිරි ටික හිමින් සැරේ හදා ගන්නට ඕනේ. තව පොත්පත් අනුසාරයෙන්. ඊළඟ සුමානේදී මම කතා කරන්නේ මේකෙම දිගුවක්. මේ ඉරියව් වෙනස් කිරීම කායික වාචික ක්‍රියා කරන සිත් තියෙනවනේ. මේ සිත් අතර hina වෙන සිත් තියෙනවා. අඬන සිත් තියෙනවා. hina වර්ග 6ක් තියෙනවා. නේද? දැකලා දින්නේ නිරූපණය පොතේ hina වර්ග 6ක්. ඒක සුබෝධාලංකාරයෙන් අරන් තියෙනවා. ඒක කොතෙක් දුරට මේ විමසනවාද කියන විදිහට hina වර්ග 6ක් තියෙනවා. බඩල්ලන් hina වෙනවා තියෙනවා නේද? කඳුළු වෙනකන් hina වෙනවා තියෙනවා. අප්පුඩි ගහ hina වෙනවා තියෙනවා. නේද? හරි ලස්සන hinaවල් තියෙනවා. මිහිරි හඬ හැෙන hinaවල් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් කතා කරනවා අපි මොන පුද්ගලයෝද මොන විදිහට hina වෙන්නේ කියලාත් තියෙනවා. ඒ පොත් කියවපුවා නම් දැනගෙන නැති කරුණු. ඉතින් ඒකයි මේකේ අපි hina වෙන සිත් ගැන කතා කරා. අඬන සිත් කියලා කොටස. අඬන්නේ මොන සිතෙන්? ද්වේෂ මූල සිතෙන් අනිවාර්යයෙන්. ඊට පස්සේ තව තියෙනවා අපේ ධර්මයේ හැටියට ගත්තොත් එහෙම ඒක තියෙන සූත්‍රයක රුන්න සූත්‍රයට ගායනය, නර්තනය, වාදනය නේ මේ වගේ ක්‍රියාකාරකම් වෙන්නේ කොහොමද? ඒවා ගැන අපි සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේ දකින්නේ කොයි විදිහටද? ඊළඟට හුස්ම ගැනීම කියලා එකක් තියෙනවා. ඒක මහත්මයෙකුත් ඉතින් ඇහුවා හුස්ම ගැනීම චිත්තද රූප වෙන්නේ කොහොමද කියලා. නේද? ඉතින් අපි ඒ ටික අනුව ඉතිරි දවස් ටිකේ මේ එකක් අරගෙන මේක ඇතුලේ කතා කරනවා. හුස්ම ගැනීමට නම් මේක විතරක් නෙවෙයි. සියලු සිත් ටික අදාළ වෙනවා හුස්ම ගන්නකෙදී. ඔය විදිහට මේ චිත්තද රූප සහ හැකියාවල් ගැන අපි ඉදිරියට දවස් කිහිපයක් කතා කරන්න බලමු. මේ තමයි මූලිකම බෙදීම. මම නැවත කියන්නම්. චිත්තද රූප මාත්‍රයක් උපදවන සිත් තියෙනවා. තමන් කලින් සිතකින් දරුවා වූ ඇති කරා වූ ඉරියව්ව දරාගෙන ඉන්න සිත් ටිකක් තියෙනවා. ඉරියව් වෙනස් කරන්න පුළුවන් කායික වාචික ක්‍රියා කළ හැකි සිත් ටිකක් තියෙනවා. දැන් මේක හැටියට බලන්න යම් සිතකට කායික වාචසික ක්‍රියාකාරකම් කළ හැකි නම් ඒ සිතට කලින් පැවැත්වූ ඉරියව්වත් දරාගෙන ඉන්න පුළුවන් නේද? යම් සිතකට කායික වාචසික ක්‍රියා කළ හැකි නම් ඒ සිතට ඒ ඉරියව්වත් දරාගෙන ඉන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. හරි. අපි එහෙම හිතේ දරාගෙන උඩ පැත්තේ ඉඳලා තමයි කතා වෙන්නේ. උඩ ඉඳලා අපි විස්තර කරගෙන එනවා. මොනවද මේ ඉරියව්? එතකොට හෑන්ඩ් අවුට් එක 200 හැබැයි නම්බරේ නම් වෙනස් වෙලා තියෙනවා. හරි. කෙසේ වෙතත් අපි දැනට යන 260 කියලා නම්බරේ වෙනස් වෙලා මේකෙදි. චිත්තද රූප වල හැකියාව ඒවා උපදවන සිත් ලැබුණු සිත් අණුව වෙනස් වෙයි. ඒට අනුව පහත පරිදි චිත්තද රූප සහ ඒවා උපදවන සිත් වර්ගීකරණය කළ හැක. මෙහිදී වර්ගීකරණයට භාජනය කරනුයේ චිත්තද රූප උපදවන සිත් 75 පමණි. අනිත් ඒවා අරගෙන නැහැ. ඉතින් වැඩක් නැහැ නේ අරගෙන ඒවා. ඒ 75 තමයි අපි අරගෙන තියෙන්නේ. මේකෙදී දැන් මේ සිත් මෙතන අපි ඉස්සෙල්ලා කතා කරමු. මෙතන කතා කරාම මෙතනට එනවා සිත් කිහිපයක්. මොනවද ඒ සිත්? මෙතනට මේ ගොඩට එකතු වෙන. ඒ කියන්නේ කලින් හැබැයි මේකෙදි මෙහෙමයි දැන් මේ සිත් වලින් ඉරියව් වෙනස් කරන්නත් පුළුවන් කලින් පැවැත්වූ ඉරියව් දරාගෙන ඉන්නත් පුළුවන්. ඒතර මේකෙන් වැඩිපුර අමාරු ඉරියව් වෙනස් කිරීමනේ. ඒ නිසා ඉරියව් වෙනස් කළ හැකි සිත් කියලා තමයි අභිධර්මාර්ථ සංග්‍රහය එන්නේ. ඉරියව් වෙනස් කළ හැකි සිත්. හැබැයි ඒ සිත් වලින් ඉරියව් දරාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මේ දෙකම කරන්න පුළුවන් සිත් අපි කතා කරන්නේ. දෙකම කළ හැකි සිත්. දෙකම කළ හැකි සිත් තමයි අපි
කතා කරන්නේ. එතකොට මේ සිත් වල මතක තියාගන්න විභංග ප්‍රකරණේ එනවා කතාවක් විභංග එනවා. පංච විඥාන සිත් වලින් ඉරියාපත පැවැත්වීමක් ගමනටාන නිසජ්ජාදී ඉරියාපත පැවැත්වීමක් කළ නොහැක. මම ඒක හෑන්ඩ් අවුට් එකේ දීලා ඇති රෙෆරන්ස් එකත් එක්ක. කායික වාචසික ක්‍රියා සිද්ධ කළ නොහැක. කායික වාචසික ක්‍රියා සිද්ධ කළ නොහැක. ඊට අමතරව දැන් චක්කුසෝත ගාන ජීවහා විඥාන වලට පස්සේ පහළ වෙනවානේ සම්පටිච්ඡන කියලා සිතක්. අපි දැන් ගොඩක් අවස්ථාවල කතා කරලා තියෙනවා ඒක. පාඩමට ආවේ නෑ. නමුත් අපි කතා කරලා තිනවා. චක්කුසෝත ගාන ජීවහා කියන අර විඥාන වලට පස්සේ පහළ වෙන්නේ සම්පටිච්ඡන කියලා සිත. මේ සම්පටිච්ඡන සිතෙනුත් විභංග එනවා. ඒකට කියන මනෝ ධාතුව කියලා. පංච විඥාණයට අනතුරුව පහළ වෙන මනෝ ධාතුව. මනෝ ධාතුවෙනුත් ඉරියව් පැවැත්විය නොහැක. කායික වාචික ක්‍රියා සිද්ධ කළ නොහැක. මේක තමයි විභංගේ එන ක්‍රමය. මම නැවත කියන්නම් පංච විඥානේ සහ මනෝ ධාතු ත්‍රිකේ. විභංග අටුවාවේ මේක විස්තර කරනවා. විභංග අටුවාවේ මේකෙන් තේරුම් ගන්න මේ පංච විඥානය සහ මනෝ ධාතුව විතරක් නෙවෙයි පංචද්වාරික චිත්ත වීතියම. ඒ කියන්නේ චම්පටිච්චන සම්තිරණ වොත්තපන ජවන තදාලම්මන වීතිය අපි කතා කරේ පංචද්වාරික වීතිය කියලා. ඒ වීතියේ පහළ වෙන සියලුම සිත් වලින් ඇති කරන චිත්තජ රූප වලට ඉරියව් පැවැත්වීමක් කළ නොහැක. හරිනේ ඉරියව් පැවැත්වීම. ඒතර පංචද්වාරික සිත් මේකෙන් එළියට යන්නට ඕන. පංචද්වාරික සිත් මේකෙන් එළියට යන්න. ඊට මොනවා සිද්ද එන්නට ඕනේ? මනෝද්වාරික සිත් පමණි. මනෝද්වාරික සිත් පමණයි මේකට එන්නට ඕන. හරි නේද? මනෝද්වාරික සිත් පමණයි මේකට එන්නට ඕන. ඒත් මනෝද්වාරික සිත් වලින් මේ ටික උපද්දවනවා. මොනවද මේ මනෝද්වාරික සිත් ලෙස අපි අරන් තියෙන්නේ? අපි ගන්නේ මනෝද්වාර. මම මේක වෙනම චිත්ත වීති වලට දාලා ප්‍රායෝගිකව දැන් ගන්නවා මේ ලිස්ට් එකකින් පස්සේ. ඒකින්ද සමහරලාට මේක ලොකුවට නොතේරෙන්න පුළුවන්. අපි chart එකට චිත්ත වීති ගත්තම් පැහැදිලි වෙයි. ඉස්සෙල්ලා අපි ලිස්ට් එක අදන් ගමු. මනෝද්වාර ආවර්ජනය. ඊට පස්සේ කාම ජවන 29. කාම ජවන 29 කියන එක මම හෑන්ඩ් අවුට් එකේ යට දීලා ඇති ෆුට් නෝට් එකේ. කාම ජවන 29 කියලා කියන්නේ අකුසල සිත් 12යි අහේතුක සිත් වලින් හසිතුප්පාදයයි 13යි කාම අකුසල 12යි හසිතුප්පාදයයි මහා කුසල 8යි මහා ක්‍රියා 8යි 12යි 1යි 13යි 13යි 16යි 29 මේ තමයි කාම ජවන් 29. හැබැයි මනෝද්වාරයේ පහළ වෙන මනෝද්වාරයේ පහළ වෙන ඊට පස්සේ අභිඥා 2යි. අභිඥා සිත් 2 කියලා මෙතන ඇත්තටම ගන්නේ ඉරිදි විද අභිඥාව මෙතන ගන්නේ. ඉරිදි විද අභිඥාව. දිබ්බ සෝත දිබ්බ චක්කු පුබ්බේ නිවාස ආදී අභිඥා වලින් ඉරියාපත පවත්වනවා කියලා එකක් නැහැ. ඒක මම මේ දීර්ඝව දක්වලා නැහැ මේකේ. ඒක මට එතන ලියනකොට සිහියට ආවෙත් නැහැ. අභිඥා ඉරිදි විද අභිඥාවෙන් තමයි මේක කරන්නේ. අනිත් අභිඥා වැටෙන්නේ මේ කොටට. ඒක අවශ්‍යයි ලියා ගන්න. අභිඥා වර්ග තියෙනවානේ ඔක්කොම 5ක් තියෙනවානේ ප්‍රධාන වශයෙන්. ඒක 7ක් කරනවා සමහරලාට ඒක 8ක් කරනවා නේද? සමහරලාට 9ක් 10ක් වුණත් අපිට කරත හැකි ඒ වර්ගීකරණ තියෙනවා. ඒක. එතකොට මේ අභිඥා 5 තමයි මූලික වශයෙන් ගන්න. මේ අභිඥා 5න් ඉද්දිවිද කියලා අභිඥාවක් තියෙනවානේ. ඉරියව් පවත්වනවා, අහසට යනවා, ඉගිලෙනවා, ඔය තියෙන්නේ ගිලිනවා. ඒ අභිඥා සිත් දෙකෙන් තමයි ඉරියව් වෙනස් කිරීම, කායික වාචික ක්‍රියා ඉරියව් වෙනස් කිරීම කියන එක කියලා තියෙන්නේ. හරිනේ? දිබ්බ සෝත දිබ්බ චක්කු පුබ්බේ නිවාස වලින් ඒ හැකියාවල් නැහැ. මොකද ඒකෙන් කරන්නේ ලොකුවටම ඒ අරමුණ ගැනීම. ඒ කියන්නේ අභිඥාවක කෘත්‍යවල එකයි තියෙන්නේ සාමාන්‍ය. මොකද මේ මුළු කෘත්‍යයට මේක වැය වෙනවා. එක තර්කයක් තමයි අභිඥාසිත විපාක දෙන්නේ නැහැ. ඒක හිතලා තියෙනවද නැහැ? අභිඥාසිතෙන් විපාකයක් නැහැ. අභිඥා කුසලසිතින් විපාකයක් නැහැ. ඒකට නොවෙන්නේ එක තර්කයක්. ඒක තර්ක තුනක් තියෙනවා ඒකට. ඒක තර්කයක් තමයි මුළු ශක්තියම වැය වෙනවා මේ විශේෂ කෘත්‍යයට. අභිඥාව කියලා කියන්නේ මොකද්ද නිකන්? බලන්න අභිඥාව මන්නේ අතිරේකයක් කියන්නේ. දැනුමට. අභිඥාව කියලා කියන්නේ සාමාන්‍ය මිනිහෙට කරන්න බැරි ටිකක්. නේද? අභිඥාවෙන් කරන එක සාමාන්‍ය මනුස්සයෙක් කරන්න බෑ. විශේෂ කෘත්‍යයක්. ඒකට ලොකු ජවයක් ඕනේ, මානසික ශක්තියක් ඕනේ. ලොකු මානසික ශක්තියක් වන්නට. ඒතකොට මේ මානසික ශක්තිය ඒ ලොකු කෘත්‍යයට, මහා කෘත්‍යයට වැය වෙන නිසා ඒකේ විපාක දාන හැකියාව ඒ කෘත්‍ය කරනවත් එක්කම ෂේ වෙලා යනවා.
ඒක තමයි එක අර්ථ විවරණයක්. අභිඥා විපාක. අභිඥා විපාක නොදෙන්නට හේතුව අටුවාවේ කියලා නැහැ. ඒ නිසා තමයි ටීකාචාරින් වහන්සේලා ඒකට උත්සාහයක් කරන්නේ. ඒ හේතුව ඇයි කියලා. අටුවාවේ කියන්නේ පටිච්චසමුප්පාද විභංග අටුවාවේදී අභිඥා සිද්දක මේකේ ගන්නෙ නැහැ විපාක දීම සඳහා. හේතුව කියලා නැහැ. ඒ හේතුව පසු කාලිනව විවරණය කරන්න උත්සාහ කරන් තිනවා ටීකා යුගයේදී. එතකොට මේ ඒ නිසා අභිඥා සිද්දකෙන් ඉද්දිවිද අභිඥාව තමයි මෙතන ගන්න. ඉතිරි අභිඥා ටික මේකට එනවා. හරි? එක හිමින් සැරේ ලියා ගන්න. මේ තමයි ඉරියව් වෙනස් කළ හැකි කලින් පැවැත්තු ඉරියව්ව පැවැත්විය හැකි. හැබැයි මේකෙදී මනෝද්වාරාවජ්ජනය කිව්වම පංචද්වාරික හිතේ තියෙන වොත්තපනේ ගන්න බෑ. මේ කාම ජවන් ටික පහළ වෙනවනේ පංචද්වාරික වීතිය ඒව නෑ. මෙතන ගන්නෙම මනෝද්වාරික. මනෝද්වාර ආවර්ජනයයි. ඊයේත් ප්‍රශ්නයක් අහනකොට කියනවා මනෝද්වාවර්ජන වීතිය නෑ. එහෙම කියන්න එපා. මනෝද්වාරික වීතිය. මනෝද්වාරාවර්ජන සිත. පංචද්වාරාවර්ජන සිත පංචද්වාරික වීතිය. මේ වචන හරියට අපි යොදන්නට ඕනේ. එතන මේ මනෝද්වාරික වීතිවල මනෝද්වාරික වීති වල පහළ වෙන මනෝද්මේටි කියන 30 කීයද? 32යි නේ. මේ 32 තමයි ඉරියව් පැවැත්වීම ආදිය සිද්ධ කිරීමට සමර්ථ වන්නේ. හරිනේ? ඒක පළවෙනි සිද්ධිය. දැන් දෙවෙනි එකට එනවා. දැන් මේක අපි චිත්ත වීති වලට ගත්තාම මේක ලස්සනට ප්‍රායෝගිකව විස්තර කරගන්න පුළුවන්. එක එක සිතක් ගන්න. කලින් පැවැති ඉරියව්ව දැරීමට හැකි හැබැයි ඉරියව් වෙනස් කළ නොහැකි. හරිනේ? කලින් පැවැති ඉරියව් දැන් මේකෙන් මම අහුව ප්‍රශ්නයක්. මේ සිත්වලට බැරිද කලින් පැවැත්තු ඉරියව් පවත්වන්න? පුළුවන්. දැන් කුසල සිතෙන් හොඳට ඉඳගෙන නිසල්මනේ භාවනා කරනකොට ඉරියව්ව දරන් ඉන්නවනේ. නේද? මනෝද්වාරික මේවලි. ආ නිසා එකෙන් දරාගෙන ඉන්න පුළුවන්. එතකොට දැන් මේ අපි කතා කරන්න යන්නේ මේ සිත් වලින් ඇති කරන චිත්තජ රූප වලට ඉරියව් පැවැත්විය නොහැකි. ඉරියව් වෙනස් කළ නොහැකි. හැබැයි තිබ්බ ඉරියව්ව දරන් ඉන්න පුළුවන්. ඒකේ මුලින්ම ඉන්නේ කවුද? අර්පණා ජවන් 26. මේක එකක් මේක ඉවරයි. හරිනේ? අර්පණා ජවන් 26. මොනවද අර්පණා ජවන් කියලා කියන්නේ? අර්පණා ජවන් කියන්නේ ධාන මාර්ගඵල වලට පත් වෙනකොට පහළ වෙන සිත්. රූපාවචර කුසල 5යි රූපාවචර ක්‍රියා 5යි 10යි. රූපාවචර කුසල 5යි රූපාවචර ක්‍රියා 5යි 10යි. අරූපාවචර කුසල 4යි අරූපාවචර ක්‍රියා 4යි 8යි 10යි 8යි 18යි. මාර්ග 4යි ඵල 4යි 18යි 8යි 26යි. හරි 20. ඔය තමයි අර්පණා ජවන් 26යි. රූපාවචර 5යි කුසල 5යි රූපාවචර ක්‍රියා 5යි අරූපාවචර කුසල 4යි අරූපාවචර ක්‍රියා 4යි මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. ඔය තමයි 26. ඊට අමතරව සිත් ටිකක් අපිට ලැබෙනවා. මේ සිත් වලින් ඉරියව් පවත්වන්න බෑ, වෙනස් කරන්නට බෑ. පැවති ඉරියව්ව දිගටම පවත්වගෙන යන්න පුළුවන්. මොකක්ද? ඒක ටිකක් සංකීර්ණ වෙනවා මෙතන. පංචද්වාරික සිත්වල පංචද්වාරික. දැන් අර්පණා ජවන් ලැබෙන්නේම මනෝද්වාරේ. හරිනේ? ඒක මනෝද්වාරයේමයි. හරිනේ? මනෝද්වාරේ. පංචද්වාරික සිත්වල දැන් පංචද්වාරික සිත් ගත්තොත් එහෙම කොහොමද පහළ වෙන්නේ? භවාංග දෙකක් පහළ වුණා. පංචද්වාරාවර්ජනය, චක්කු විඥාණය හෝ සෝත විඥාණය හෝ නේද? පහක් පහළ වෙන්න පුළුවන් ඕන එකක්. සම්පටිච්ඡනය, සම්තීරණය, වොත්තපනය, ජවන 7යි, තදාලම්මන 2යි. ඕකනේ සාමාන්‍ය චිත්ත වීතියේ ක්‍රමය. මේ කතා කරනවා මෙතනදී මේක එන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය එනවා පාඨය. ඒ පාඨය මොකද්ද? ඒ පාඨයේ දක්වලා තියෙන හරි අමුතු ක්‍රමයකට මේ ඉරියව් පැවැත්වීම සම්බන්ධයෙන් එන මේකෙදී ඒ පාඨයේ දක්වලා තියෙන්නේ වොත්තපන කාමාවචර ජවන අභිඤ්ඤාපන විඤ්ඤත්තිම්පි සමුට්ඨාපෙන්ති කියලා තියෙනවා. වොත්තපන කියන වචනෙන් තියෙන. සමුට්ඨාපෙන්ති. විඤ්ඤත්තිම්පි ඒ පිකාරයෙන් ඇතුළත් කරන්නේ සමුච්චයාර්ථය රැස් කරනවා. සමුච්චය කියන්නේ එකතු කරනවා. මොකක්ද එකතු කරලා තියෙන්නේ? ඒක ව්‍යාකරණ වලින් විස්තර කරනකොට සමහරකට තේරෙන්නේ නැති එකමක් නැහැ. ඒ පිකාරයෙන් දක්වලා තියෙන්නේ ඉරියව් වෙනස් කිරීම නෙවෙයි මේකත් කරන්නට පුළුවන් කියලා. හැබැයි දක්වලා තියෙන්නේ වොත්තපන සිත. වොත්තපන සිත කියන්නේ පංචද්වාරයේ පහළ වෙන එක.
මනෝද්වාරය නෙවෙයි. ඒක පංචද්වාරය. හැබැයි විභංග අටුවාවේ පැහැදිලිවම කරන පංචද්වාරයේ කිසිදු සිතකින් විභංග අටුවාවේ කරන පංචද්වාරයේ කිසිදු සිතකින් රූප ඉපදවන්නේ නැත. ඒක යෝග්‍යත් නැහැ. මොකද ඒක හරි දර්ශන මාත්‍රයන්නේ. දැකීම මාත්‍ර. ඒකෙන් ක්‍රියාව පැවැත්වීමක් කරන්නේ නැහැ. ඒක තනිකර වැය වෙන්නේ රූපේ දැකීමට, ශබ්දය ඇසීමට. එනිසා එකෙන් මෙන්න. ඒතකොට මේ වොත්තපනේ සහ ඒ අපි කියන පීකාරය දාලා තියෙන්නේ පරමත් දීපණී එක විශ්ලේෂණය කරනවා. මේකෙන් අදහස් කරන්නේ වොත්තපනය ආදී කොට ඇති පංචද්වාරික සිත් වලින් වොත්තපනේ ආදී කියලා කියන්නේ වොත්තපනයෙන් පස්සේ පහළ වෙන පංචද්වාරික සිත් වලින් ඒ පිකාරයෙන් දැක්කපු ඉරියාපතය පැවැත්වීම වැටෙන්න දෙන්නේ නැතුව පැවැත්වීමටත් හැකියාවක් ඇත. ඒකත් පේනවා අර්ථය. දැන් මොකද හේතුව අපිට පංචද්වාරික වීතියක් පහළ වෙනකොට නේද? නැවත නැවත පහළනකොට අපි ටිකක් ඉම්බැලන්ස් ගතියක් එන්නේ නැහැනේ අපිට. ඒ නිසා වොත්තපනේ ප්‍රබල සිතක්, ජවන සිත් ප්‍රබල සිත් පංචද්වාරයේ පහළනොත් ඉරියව් වෙනස් කරන්න බෑ. ඒක මූලික සිද්ධාන්තයක් තේරවාද. ඉරියව් වෙනස් වීම කරන්න හැකි. හැබැයි පැවති ඉරියව්ව දරාගෙන ඉඳීම මුන්ට කළ හැකි. ඒ නිසා මෙතන පංචද්වාරික වශයෙන් මොනවද? වොත්තපන සිත කියලා කියන්නේ මනෝද්වාර ආවර්ජනය. එතන මෙතන මනෝද්වාර ආවර්ජනය මොකද්ද? මනෝද්වාරික සිතේ. හරිනේ? මෙතන මනෝද්වාර ආවර්ජනය මනෝද්වාරික සිතේ. මේ සියල්ලම මනෝද්වාරිකයි. මේ සියල්ලම මනෝද්වාරිකයි. මෙතන මනෝද්වාර ආවර්ජනය මොකක්ද අරන් තියෙන්නේ? පංචද්වාරික සිතේ. ඒකටම කියන තව නමක් තමයි වොත්තපනය. හරිනේ? ඊළඟට මේ පංචද්වාරයේ වොත්තමට පස්සේ පහළ වෙන පුළුවන් ජවන, කාම ජවන්, කාම ජවන 29. කාම ජවන 29 පහළ වෙනවා. පහළ වෙන්න පුළුවන්. හරිනේ? තදාලම්බන වශයෙන් පහළ වෙනවා සිත් 11ක්. ඒවා අපි මේ කමක් නැහැ සමහර කෙනෙක්ට අපි චිත්ත පාඩමේ කතා කරලා නැති නිසා. මොකද රූප පාඩම මම ගත්තේ වෙන අර්ථයක් නිසා. ඉතින් මෙතන පොඩි කරුණු ටිකක් ඇති වෙයි. ඒක කමක් නැහැ අපි වාර්තා කරලා විතරක් තියාගමු. තදාලම්බන. තදාලම්බන 11යි. පංචද්වාරික සිත්වල පහළ වෙන තදාලම්බන 11යි. තදාලම්බන 11යි. එතකොට හරි ඊළඟට මේකේ පොඩි එක ඉඩසක් මම තියලා පොඩි හිඩසක් තියලා මේ පංචද්වාරික මේ මනෝද්වාරික මේක පොඩ්ඩක් ඉතිරි කරනවා මම. ඉතිරි කරලා ඉදිරියට යනවා. දැන් අපි සාමාන්‍යයෙන් මනෝද්වාරික වීතිය. දැන් මේ පංචද්වාරික වීතියක්නේ. නේද? මනෝද්වාරික වීතියක් කොහොමද අඳින්නේ අපි? භවාංග මනෝද්වාර ආවර්ජනය ජවන 7යි තදාලම්බන 2යි. හරිනේ? දැන් බලන්න. දැන් භවාංග ටික පැත්තකින් තියමුකෝ අපි දැනට. හරි. දැන් මේ වෙනකොට භවාංග අමතක කරන්න පොඩ්ඩක්. අපි ඉස්සෙල්ලා භවාංග ඉවර කරලෙමු. ඊට පස්සේ කලින් පැවති ඉරියව්ව දැරිය නොහැකි ඒ වගේම කායික වාචික ක්‍රියා දරන්නට බැරි සිත් මොනවද කියලා අහුවොත් අපිට තියෙන ප්‍රායෝගික අත්දැකීම මොකද්ද? නිින්ද යනකොට තියෙන සිත්නේ. නිින්ද යනකොට සිද්දත් කම අපි ඔළුව වැටෙනවා, ඔළුව කැරකෙනවා සමහරවල් නේද? ඒ නිින්ද ගියාම ඒ ඉරියව් පවත්වන්නට අපිට බැරි වෙනවා. හරිනේ? ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් ඕන කෙනෙක්ට වෙනවා. නිින්ද ගියොත් අපි ඒක කඩා වැටෙනවා නේද? එහෙම තියෙනවා පෞද්ගලිකව අත්දැකීමුත් පැටිච්ච අවස්ථා තියෙනවා නේද? මේ භාවනා කර ඉන්නකොට වැඩිච්ච අවස්ථා තියෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් ඒ නිින්ද පහළනොත් එහෙම ඒක ඕන කෙනෙක්ට දරන්න බෑ ඒ සිද්ධිය. එතකොට ඒකෙන් ගම්ම වෙන්නේ මොකද්ද? භවාංග සිත් වලින් ඇති කරන චිත්තජ රූප වලට ඉරියව් පවත්වන් ඉන්න බෑ. ඉරියව් වෙනස් කරන්නට බෑ. ප්‍රතිසන්දි සහ චුතිසිත කියනවා චිත්තජ රූප උපදවන්නේ නැහැ. භවාංග සිත් වලින් උපදවනවා කියලා කිව්වා. ඒ උපදවන ඒවා වලින් අලුත් ඉරියව්වක් පවත්වන්නට බෑ. තිබිච්ච ඉරියව්ව දරාගෙන ඉන්න බෑ. එහෙනම් මොනවද භවාංග වශයෙන් පහළන්නේ? මොකද අපි ඊයේ කතා කරා භවාංග සිත් වැටෙන්නේ වීති සිත් වලටද වීති මුක්ත සිත් වලටද? වීති මුක්ත සිත්. එතකොට එහෙමනම් භවාංග සිත් වශයෙන් සිත් කීයක් පහළ වෙන්න පුළුවන්? භවාංග සිත් වශයෙන් සිත් පහළ වෙන ඔක්කොම 19ක්. 19 මොනවද ප්‍රතිසන්දි ගන්න සිත්නේ? අහේතුක, උපේක්ඛා සහගත, සම්තිරණ සිත් දෙකයි අහේතුක.
අහේතුක උපේක්ඛා සහගත සම්තීරණ 2. මහා විපාක 8. රූපාවචර විපාක 5. අරූපාවචර විපාක 4. ඔය තමයි 19. ප්‍රතිසන්දි භවාංග චුති සූත්‍රය කරන්නේ. දැන් ප්‍රතිසන්දි චුති දෙක අයින් කරානේ. ඒතර භවාංග වලට ඉතුරුණා. මේකෙනුත් අරූපාවචර විපාක 4 ගන්නවද මෙතන? නෑ. මොකද අපි 75 ඉන්නේ කතා කරන්නේ. ඒක එලින්ම අයින් කරා. දෙපස් විඥානය ගන්නෙත් නෑ අයින් කරන්නේ. ඒතර අරූපාවචර 4 අවශ්‍ය නෑ. ඒතර ඉන්නේ 19න් 4ක් ගියාම 15යි. 15යි තියෙන්නේ. මොනවද මේ 15? මේ 15ට බෑ අලුත් ඉරියව් පවත්වන්න තිබිච්ච ඉරියව් දරාගෙන ඉන්න. හරිනේ. හැදොල කෙනෙක් කව නිදාගෙන ඉරියව් ඉතින් නිදාගෙන ඉරියව් ඉතින් දරාගෙන ඉඳි මම නේ පොළොවනේ දරන් ඉන්නේ ඔබ. නිදාගන්න ඉරියව්වේදී පොළොවනේ දරන් ඉන්නේ පුටුවේ නැගෙන නිින්ද ගියොත් දරන් ඉන්නේ කවුද? පුටුවනේ. ඒත් ඒක වෙනව නේ විදිහටම. නේද? සමහරවිට ඉතින් පුටුවේ හොඳට නිින්ද යන්න පුළුවන්. නමුත් පුටුව දරන් ඉන්නේ ඉසනේ. දැන් පුටුවට හේතු වෙන්නේ නැතුව භාවනා කරමින් නිින්ද ගියොත් එතකොට අපි වැටෙනවා. නේද? ඉරියව්ව දරන්න බැරි වෙනවා. එතකොට ඒ නිසා අපි ගන්න ඕනේ මෙතන ద్వාර මුක්ත මනෝද්වාරික පංචද්වාරික ద్వාර මුක්ත සිත් ටිකක් ගත්තම මොනවද ලැබෙන්නේ අපිට? කොහොමද ద్వාර මුක්ත සිත් වශයෙන් ගත්තම අපිට ලැබෙනවා උපේක්ඛා සම්තීරණ 2. හරිනේ. උපේක්ඛා සම්තීරණ 2 සියලු සම්තීරණ නෙවෙයි. ඊට පස්සේ මහා කුශල 8 මහා ක්‍රියා 8. හැබැයි මහා සමාවෙන් මහා විපාක සමාවෙන් මහා විපාකට මහා විපාක 8. ඊට පස්සේ රූපාවචර විපාක 5. මේ තමයි අලුත් ඉරියව් ඇති කළ නොහැකි පැවැත් වූ ඉරියව් දරාගෙන ඉන්නට සමර්ථ නොවන සිත්. ඒවා ශාන්තයි, ප්‍රණීතයි, හරි ශාන්තයි. ඒ නිසා තමයි ඒවට ඒවා කරන්නට බැරි. ඊට අමතරව දැන් බලන්න. දැන් අපි chart එකට එනවා. මේ ద్వාර මුක්තන සිත්නේ, භවාංග සිත්. ප්‍රතිසන්දි චුති සිත් එක අපි අමතක කරනවානේ. දැන් මෙතන මේ සියලු සිත් තියෙනවා. චිත්තජ රූප උපදවන සියලු සිත් මෙතන ඇතුළත්. මතක තියාගන්න. අභිඥා සිතත් මට මනෝද්වාරයේ ජවනයක් ලෙස දාත හැකියි. තදාලම්මන එතකොට එන්නේ නැහැ. නමුත් අපිට ඇතුළත් කරන්න හැකියි. දැන් එතකොට මේ වලින් මේ සිත් වලින් මොන සිද්ද ඇතුළත් නැත්තේ කියලා බලමු. මේක පංචද්වාරික මේක මනෝද්වාරික. පංචද්වාරික මනෝද්වාරික. භවාංග සිත් අරගෙනද? අරගෙන. කොතනින්ද ගත්තේ? සියලු භවාංග සිත් වලට කලින් පැවැත් වූ ඉරියව්ව වෙනස් කරන්න බෑ, දරන් ඉන්න බෑ. ඒ නිසා මෙතනට වැටුණා. මොකද හිතන්නේ? පංච මනෝද්වාරේහි පහළ වෙන මනෝද්වාරාවර්ජනේ අරගෙනද? මෙතන. මනෝද්වාරයේ පහළ වෙන මනෝද්වාරාවර්ජනේ අරගෙන. ඒකට වෙනස් කරන්න පුළුවන්, දරන් ඉන්නත් පුළුවන්. මනෝද්වාරයේ පහළ වෙන ජවන 7 අරගෙනද? මනෝද්වාරයේ පහළ වෙන ජවන ලෙස පහළ වෙන කාම ජවන සිත්. මෙතන පහළ වෙන්නේ කාම ජවන ඈ. මෙතන සමාවෙන් මෙතන මනෝද්වාරයේ පහළ වෙනවා. මේක අර්පණා වීතිය ලියන්න වෙනවා. නැත්නම් ඔක පැටලෙනවා. මේක අර්පණා වීතිය පහළ වෙන්නේ මෙහෙමයි. භවංග මනෝද්වාරාවර්ජන ජවන 4යි, කාම ජවන, අර්පණා ජවන බොහෝ ගාණක්, ඊට පස්සේ භවංග. මේ තමයි සාමාන්‍යයෙන් අර්පණා වීතියක ක්‍රමය. අර්පණා වීතියක ක්‍රමය. එතකොට භවංග ටික කතා කරලා ඉවරයි. හරිනේ? භවංග ටික කතා කරලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ අර්පණා ජවන ගත්තම. අර්පණා ජවන කතා කරලා ඉවරද? කතා කරලා ඉවරයි. අර්පණා ජවන විශ්යය කතා කරලා ඉවරයි. මනෝද්වාරයේ පහළ වෙන කාම ජවන. මනෝද්වාරයේ පහළ වෙන කාම ජවන ඒවත් කතා කරලා ඉවරයි. මනෝද්වාරයේ පහළ වෙන තදාලම්මන කතා කරලා තියෙනවද? මනෝද්වාරයේ පහළ වෙන තදාලම්මන නැහැ. මෙතනත් නැහැ. තදාලම්මන නැහැ. හැබැයි පංචද්වාරයේ කතා කරලා. මනෝද්වාරයක අපි තාම කතා කරලා නැහැ.
ඒ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒක කතා කළා නෑ. ඊට පස්සේ පංචද්වාරයේ පහළ වෙන පංචද්වාරාවර්ජනය පංචද්වාරික වීතියේ පහළ වෙන මේක මනෝද්වාරික ඔක්කොම පංචද්වාරයේ තියෙන මේ ටිකනේ. මනෝද්වාරාවර්ජනයේ කාමජවන තදාලම්මන. මේක කතා කරලා නෑ. මේක කතා කරන්න අවශ්‍ය නෑ අපිට. දෙපස් විඥානයේ අවශ්‍ය නෑ කතා කරන්න. සම්පටිච්ඡනේ කතා කරලා නෑ. සම්තීරණේ මෙතන කතා කරලා නෑ. තදාලම්මනස පහළ නෑ. ඒක ඇත්ත. නමුත් තදාලම්මන කියන එක වෙනමනේ තියෙන්නේ. මේක අහලා කරලා නෑ. පංචද්වාරයේ පහළ වෙන වොත්තපනේ කතා කරලා තියෙනවද? පංචද්වාරයේ පහළ වෙන වොත්තපනේ කතා කරලා තියෙනවා. පංචද්වාරයේ පහළ වෙන කාමජවන කතා කරලා තියෙනවද? තියෙනවා. පංචද්වාරයේ පහළ වෙන තදාලම්මන කතා කරලා තියෙනවද? තියෙනවා. අපි කතා කරලා නැත්තේ ප්‍රශ්නාර්ථය එන්න ඕනේ මෙතන. මේ ටිකට. මේ ටික අපි කතා කරලා නැහැ. කෙලින්ම නෑ පොත්වල මේක ගැන කතා කරලා. මේ ටික කතා කරලා නෑ. දැන් බලන්න. පංචද්වාරයේද ප්‍රබල මනෝද්වාරයේද ප්‍රබල? මනෝද්වාරය. මේ මනෝද්වාරයෙන් ඔක්කොම කායික වීසික ක්‍රියා සිද්ධ කරන්නේ පංචද්වාරයට. දැන් අපි කිව්වා පරමද්දීපනේ ණයේ ඉඳලා ඒ ව්‍යාකරණ වලින් තෝරපු ණයේ ඉඳලා සහ ඒකේ යුක්තියකුත් පේනවා. පංචද්වාරික තදාලම්බණයට ඉරියා කලින් පැවතු ඉරියව් දරන්න පුළුවන් වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් ඒවා නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න පුළුවන් ඒවා නියතයි. හරිනේ කලින් පැවැත්තු ඉරියව්ව දරන්නට පුළුවන් කියලා කිව්වා පංචද්වාරයේ තදාලම්බණයට. මොකද හිතන්නේ මනෝද්වාරයේ තදාලම්බණයට ඒ කලින් පැවති ඉරියව්ව දරන්න බැරි වෙයිද? පුළුවන් විය යුතුයි නේද? පංචද්වාරයේ තදාලම්බණයට දරන්න පුළුවන් නම් මනෝද්වාරයේ තදාලම්බණයට දරන්න පුළුවන් විය යුතුයි. ඒ නිසා මෙතන මම ඉතිරි කරේ එකයි පංචද්වාරයේ දාන්න නැතුව ద్వාර හයේම ෂඩ්ද්වාරික කියලා කියන්නේ නේ. ඒ වචනේ මම කමන්නේ එහෙම ලියමු ෂඩ්ද්වාරික. ෂඩ්ද්වාරික තදාලම්මන 11ම ගන්නවා. ඒවටම පුළුවන් ඉරියව්ව දරාගෙන ඉන්න. ඉරියව්ව දරාගෙන ඉන්නට. දරාගෙන ඉන්නට පුළුවන්. ඊළඟට අපි කතා කරලා නැත්තේ මේ තුනට. මේ තුනට. තවත් ඊට පස්සේ අපි ව්‍යාකරණ කියන්නේ ව්‍යාකරණ අට කතා කියවනකොට ක්‍රමයක්. දැන් අපි මේ වීතියේහි දැන් මේකෙන් ඉරියව් වෙනස් කරන්න බෑ කියන එක දන්නවනේ පංචද්වාරික සිත් වලින් ඉරියව් වෙනස් කරන්න බෑ. ඊට පස්සේ තියෙන්නේ කලින් පැවැත්තු ඉරියව්ව දැරීමයි නිකං චිත්ත රූප ඇතිවීමයි. මේකෙන් අමාරු මොකද්ද? කලින් පැවැත්තු ඉරියව්ව දැරීමනේ අමාරු. නිකං සිත් ඇති කරනවා කියන එකට වඩා. ඒතර අමාරු කෘත්‍ය දැරීම. ඒතර අමාරු කෘත්‍ය වෙන දැරීම ගැන පරමත්ත දීපණියේ කතා කරන්නේ වොත්තපනේ ආදී කොට ඇති. පංචද්වාරේ වොත්තපනේ ආදී කොට ඇති. ඒකෙන් හිතාමතාම ටීකාචාරින් වහන්සේ මේ ටික මග හරිනවා. හිතාමතා මග හරිනවා. ඒතර ඒකෙන් ගම්මේ වෙනවා අවුත්ත විදිහකට නොකියූ විදිහකට ගම්මේ වෙන දෙයක්. ඒක නොකියූ දෙය ගැනත් අපි හිතන ක්‍රමයක් තියෙනවා. මේ ටික කියලා තියෙනවා නම් අර ටික නොකියන්නේ ඇයි? කියලා අපි හිතනවනේ සාමාන්‍යයෙන්. මේ ටික කියලා තිබේ මේක ගැන කියා නැත. එතකොට මේක ගැන කියා නැත කිව්වා මේවා වලින් චිත්තද රූප උපදවන්නේ නැද්ද? උපදවනවා 75 ඉන්නවා. එහෙනම් මොන චිත්තද රූපද උපදිය යුත්තේ? මෙතනින් එහා සිත් ටික නම් ඉරියාපත දරන්න සමර්ථ මේ සිත් එකෙන් උපදවනවා නම් ඉපදවිය යුත්තේ හුදු චිත්තද රූප ටිකක් විතරයි. ඒ නිසා තමයි වොත්තපනේ ආදී කොට ඇති කියලා වාක්‍ය ලියන්නේ. ඒක සාමාන්‍යයෙන් ලියන ක්‍රමයක්. ඒකෙන් අපි ගම්මේ කරගන්න ඕනේ කියවන කෙනාට හිතන්නට දෙනවා මෙතනින් ඉතිරි ටික ගන්නට. එතකොට ඒකෙදී අපි දාන්නේ පංචද්වාරේහි පහළ වෙන මොනවද? පංචද්වාරා වර්ජනය සම්පටිච්ඡන කීයද? සාමාන්‍යයෙන් 2 සම්තීරණ 3 පදාලම්මන වශයෙන් පහළ වෙනව නෙමෙයි මේ කතා කරන්නේ සම්තීරණ 3ම ඒ කෘත්‍ය කරන මේ ටික ඉරියාපත දරන්නත් බෑ ඉරියව්ව වෙනස් කරන්නට සමර්ථ නැහැ. මේ තමයි අපිට හම් වෙන රූප ගැන තියෙන විස්තරය. පංචද්වාර ආවර්ජනයයි සම්පටිච්ඡන 2යි සම්තිරණයි පංචද්වාරේ පහළ වෙනවා.
ඒතර මේ ටිකත් අපි කතා කරලා අවසන් වෙනවා. කතා කරලා අවසන් වෙනවා. හරිනේ. ඒතර කෙනෙක් අහන්න පුළුවන් මේ අර්පණායකයේ මනෝද්වාර ආවර්ජනය. අර්පණායකයේ මනෝද්වාර ආවර්ජනයේට අනිවාර්යෙන් මොකද කලින් ඉරියව්ව දරන්න පුළුවන් නිසා ඒක ගැන ගැටලුවකුත් නැහැ. ඒක ගැන ගැටලුවක් එන්නේ නැහැ. ඒතර ওই විදිහට අපි සියලු සිත් ටික දැන් අන්තර්ගත කරලා ඉවරයි. සියලු සිත් ටික. දැන් මේක ගොඩක් වෙලාවට මේ සිත් ගැන එහෙම හොඳට දන්නේ පාඩම් නැත්තම් මතක නැත්තම් ටිකක් අමාරු වෙන්නට පුළුවන්. ඒ ගැන වදයක් කරගන්න එපා. ඉස්සරහට දැන් මේ පාඩමක් දැන් ඉස්සරහා චිත්ත සිත් ගැන ඉගෙන ගත්තට පස්සේ චිත්ත වීති ඉගෙන ගත්තට පස්සේ මේ පාඩමට එනකොට පහද. අභිධර්ම සංග්‍රහය ඉගෙන ගන්න පිළිවෙලදී මේ ගැටලු වෙන්නේ නැහැ. මොකද ඒ ටික ඔක්කොම ඉගෙනගෙන තමයි මෙතනට එන්නේ. නේ මම මේ රූපේ පාඩම ඉස්සෙල්ලා ඉගෙනන්න පටන් ගන්න පහසු නිසා තේරුම් ගන්න. රූපේ කියන එක. ඉගෙන ගන්න පහසුයි, ඕලාරිකයි, තේරුම් ගන්න පහසුයි, ඒ වගේ අර්ථ නිසා. නමුත් ඒ ගත්ත ක්‍රමයේ තියෙන අඩුපාඩුවක් තමයි මේ. අපි අද්දිදී. මොකද්ද ඒ අඩුපාඩුව? මම අනුගමනය කරපු ක්‍රමයේ තියෙන අඩුපාඩුවක් තමයි මේක. මේක නිසා මොකද වෙන්නේ? මේ ටික නැතුව රූපේ පාඩම අර දැනුවතුව ගියාම මේ ටික තේරුම් ගන්න අමාරු වෙනවා. ඒ නිසා බුරුමේ කරන ක්‍රමයේ තමයි අභිධර්ම සංග්‍රහය උගන්වන්නේ. 1 2 3 6 ප්‍රකීර්ණක කාණ්ඩ ඉවර කළා තමයි රූප කාණ්ඩ ඉවර. චිත්ත වීති කර්ම පාඩම් පස්සේ ගන්න. 1 2 3 6 උගන්වන්න. සතර පරමාර්ථය උගන්වනවා ඉස්සෙල්ලා. හරිනේ? ඒ වගේ එක එක ක්‍රම අනුගමනය කරනවා. ඉතින් මම අනුගමනය කරේ මේ ක්‍රමය. ඒකේ තියෙන අඩුපාඩුවක් තමයි මේ භුක්ති විඳින්නේ. ඉතින් මේ විදිහට සිත් ටිකේ අමාරුකමක් තියෙනවා උගන්වන්න. නමුත් දැන් තේරෙනවා ඇති මේ සියලු සිත් ටික අපි කතා කරා. ඒතර කෙනෙක්ට හිතෙනවා ඇයි මේක එකපාර කිව්වේ නැත්තේ? දැන් මේකේ තේරෙනවා ඇති කොච්චර සංකීර්ණද කියලා මේක. මේ මනෝද්වාරයේ තියෙන ටික. මෙතන මනෝද්වාරයේ අර්පණා, පංචද්වාරයේ මේ ටික, ෂඩ්ද්වාරයේ තදාලම්බන. නේද? ඔළුවට අමාරු වෙන එකපාර මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ මෙතන ద్వාර මුක්ත ටික ආය පංචද්වාරික සිත් ටිකක් එනවා. හරිනේ? ඒ නිසා තමයි වෙන ක්‍රමයකට ගියේ මේක කොහොමද මම හිතේ කොහොමද මේක කරන්නේ කියලා. මේ ක්‍රමයට යන්න තමයි හිතුවේ. මම දන්නේ නැහැ ඒක පැහැදිලි වුණාද කියලා. හරිනේ? සිත් වීති ගැන සිත් ගැන අවබෝධයක් තිබිච්ච අය ගොඩක් පැහැදිලි වෙන්නට ඇති කියලා මම හිතනවා. දැන් මේක අපි මේ ටික හිතේ දරාගෙන අපි යමු ප්‍රායෝගිකවර chart එකට. එතකොට යම් ප්‍රායෝගික බවක් එයි. මේ දැන් අපි නම් කරනවා. කොහොමද නම් කරන්නේ සුසු? මේකට A කියමු. මේක A පාට මතක තියාගන්න. මම අමතක වෙයි. B නිල් පාටින්. හරිනේ? C රතු පාටින්. දාමු. මේ තමයි. එතකොට බලන්න යම් සිතකින් අපි හිතමු මෙහෙම කරමු. මෙහෙම. sorry වැරදුනා. කලින් ඉරියව්ව වෙනස් කළ හැකි ඒවා නම් A. හොඳට මතක තියාගන්න. කලින් ඉරියව්ව වෙනස් කළ හැකි රූප නම් A. හරිනේ? ඊට පස්සේ ඒ දරව් ඉරියව්ව දරා ගන්න පුළුවන් නම් B. හරිනේ? දරා ගන්න පුළුවන් නම් B. එහෙම මොනවත් දරන්න බැරි නම් C. හරිනේ? එහෙමනම් C. මේ විදිහට අපි නම් කරගමු. දැන් අපි වීති ටික ඇඳලා ඒ පහළ වෙන සිත් ටික මම නැවත මතක් කරනවා. ඉරියව් වෙනස් කළ හැකි නම් A මොන පාටින්ද? කොළ පාටින්. දරන් ඉන්න පුළුවන් නම් B මොකද? රතු පාටින්. මොනවත්ම බැරි නම් C නිල් පාටින්. හරිනේ? හරි මේ ටික තියලා අපි දැන් යමු. මේ ටික මම හිතනවා දැන් නෝට් එක ඇතිනේ. ඒක බලාගෙන අපි යමු ඉස්සර. අපි දැන් සම්පූර්ණ ජීවිත ප්‍රවෘත්තියක් මේකේ අඳිමු. ප්‍රතිසන්දි හිත. භවාංග සිත්. කොහොම ගිහිල්ලා දැන් ඔන්න ආපහු භවාංග වලින් පස්සේ මනෝද්වාර ආවර්ජනය පහළ වෙනවා. ඊට පස්සේ ජවන 7යි තදාලම්බන 2යි. දෙකයි සමාවෙන්න. තදාලම්බන 2යි. ඊට පස්සේ ආයි භවංග. ඊට අපි හදිනවා පංචද්වාරික වීතියක්. පංචද්වාර ආවර්ජනය, චක්කු විඥාන, සෝත විඥාන ඔක්කොම පුළුවන්. ඒක ඕන එකක්. සම්පටිච්ඡනය, සම්තීරණය, වොත්තපනය, ජවන 7යි, තදාලම්බන 2යි. ඊට පස්සේ භවංග යනවා
අර්පණා වීතියක් එනවා. මනෝද්වාර ආවර්ජනය ජවන 4යි. ඊට පස්සේ අර්පණා භවංග අපවත් තුනක චුති. චුතියට කලින් සමාපත්තියකට සමවැදිලා හොඳයි. හරිනේ. එතකොට සුබදායි මරණයක් ඒක. එතකොට මේ විදිහට තමයි අපිට චිත්ත වීතියේ දැන් මේ සසරම මේක ඇතුළත් කරලා තියෙන්නේ. එක ජීවිතයක් ඇතුළත් කරලා තියෙන්නේ. මුලින් පටන් ගමු අපි දැන්. ප්‍රතිසන්දි හිතෙන් උපදවනවාද චිත්තජ රූප? නැහැ කියන එක කළු පාටින්ම ලියමුකෝ. ඒකෙන් උපදවන්නේ නැහැ. චුතිසිතෙන් නැහැ. හරි. දැන් අපි එනවා. භවාංග සිත් වලින් උපදවන්නේ මොන රූපද? ඒ කිව්වේ මොකද්ද අපි? ඒ ලිව්වේ කොළ පාටිනේ. ඒ ඉරියව් වෙනස් කළ හැකි නේද? ඒ කියන්නේ ඉරියව් වෙනස් කළ හැකි. B කියන්නේ රතු පාටින් මොකද්ද? දරන්නට පුළුවන්. C කියන්නේ මොනවත් නැති දුර්වලයි. හරි. හරි. භවාංග සිත් වලින් උපදවන්නේ මොන රූපද? A B C වලින්. C ටික. භවාංග සිත් වලින් උපදවන්නේ C. එතන මේ සියලු භවාංග වලින් C තමයි උපදවන්නේ. මේකෙත් C. ඊට පස්සේ භවාංග වලින් C. මේ භවාංගිනු C චුතිසිතෙන් නැහැ. උපදවලා. චුතිසිතෙන් නැහැ. ප්‍රතිසන්දිතිනුත් උපදවලා නැහැ. දැන් එනවා අපි. මනෝද්වාරාවර්ජනයෙන් උපදවේක හැකි දේවල් මොනවද? මනෝද්වාරාවර්ජනයෙන් ඉරියව් වෙනස් කළ හැකි තිබිච්ච ඉරියව් දරන් ඉන්නත් පුළුවන් නේද? නේද? විටක ඒ උපදවන්නත් පුළුවන් නේද? විටක ඒ උපදවක හැටි ඕනනම් බීත් උපදවන්න පුළුවන්. ඒ උපදවන්නත් පුළුවන් B උපදවන්නත් පුළුවන්. ඒතර අපි ලියන්නේ මේ විදිහට. එකපාර දෙකම කියනවට වඩා ඉපදවිය හැකි බව අපි කතා කරමු. එකපාර උපදවන ගැන කතා කරන්න පුළුවන්. ඒක හැටියට සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක දැනට මෙහෙම යන්න. හරිනේ? හරි. right. දැන් බලන්න මනෝද්වාරික ජවන 7න් මනෝද්වාරයේ පහළ වෙන කාම ජවන අර්පණා නෙවෙයි කාම ජවන 7න් මොනවද උපදවන්න පුළුවන්? ඒකෙන් ඒත් උපදව හැකි ඉරියව් වෙනස් කළ හැකි සමහර විට ඉරියව් වෙනස් කරන්නේ නැත්නම් ඉරියව්ව දරාගෙන ඉන්න පුළුවන් B. හරිනේ? මනෝද්වාරයේ තදාලම්මන හිතෙන් මොකද කරන්නේ? මනෝද්වාරයේ තදාලම්මන හිතෙන් ඒකෙන් ඉරියව් දරාගෙන ඉඳීම තමයි කරන්න පුළුවන් යාට. එයාට බෑ ඉරියව් වෙනස් කරන්න. එයාට ඉරියව් වෙනස් කරන්නට හැකියාවක් නැහැ. එයාට ඉරියව් වෙනස් කරන්නට හැකියාවක් නැහැ. හරිනේ? ඊළඟට භවාංග හරි. දැන් එන්න මේකට. දෙපස් පංචද්වාරාවර්ජන සිතෙන් මොකද්ද කරේ? පංචද්වාරාවර්ජන සිතෙන් ඒකෙන් මොනවත් කරන්න බෑ. ඒක දුර්වල එකක්. ඒක දුර්වලයි. නේ? පංචද්වාරාවර්ජනේ මොකද්ද? ඉරියව් වෙනස් කරන්න බෑ, දරන් ඉන්නත් බෑ. ඒකිනු C තමයි උපදවලා තියෙන්නේ. හරිනේ? දෙපස් විඥාණයෙන් කොහොමද? නෑ, උපදවන්නේ නැත. සම්පටිච්ඡනේ දුර්වල එක. සම්තීරණේ දුර්වල එක. වොත්තපනේ පංචද්වාරික වොත්තපනේ අපි කතා කරා. පංචද්වාරික වොත්තපනේන් තැබූ ඉරියව්ව පවත්වාගෙන ඉන්න පුළුවන්. එතකොට ඒක B. ඒක B. නේද? ඒක B. ඊට පස්සේ පංචද්වාරික ජවන වලින් ඉරියව් පවත්වන්න පුළුවන් අලුතෙන්. පංචද්වාරික ජවන ඉරියව් පවත්වන්න බෑ. ඒකේ තැබූ ඉරියව් විතරයි දාන්න පුළුවන්. බලන්න මේ ලියාගත් එක බලා ගන්න.
එකපාර මතක නැතුව එතන අනිවාර්යෙන් එකපාර ඉගෙන ගත්තා. ඒතර ඒකිනුත් පැවැත්තිය ඉරියව් පැවැත්වීම විතරයි කරන්න පුළුවන්. පංචද්වාරික තදාලම්මනේ වුණොත් ඉරියව් පැවැත්වීම විතරයි අලුත් ඉරියව් වෙනස් කරන්න බෑ. පැහැදිලිනේ? ඊට පස්සේ භවාංග දැන් භවාංග වලට එනකොට අනිවාර්යෙන් නිල් පාට හරිනේ මේ ටික ඊට පස්සේ අර්පණා වීතියක අර්පණා ජවන වලින් සාමාන්‍යයෙන් අපිට පහළ වෙන්නේ ඉරියව් වෙනස් කළ නොහැකි කියන එක නේද? ඉරියව් දරන් ඉන්න එක තමයි කරන්නේ. හරිනේ. එතකොට මේ වීතියේ මේ වලින් කරේ ඉරියව් B. සමාපත්තියකදී වගේ. එතකොට මොකද හිතන්නේ? ඒ වෙලාවේ පහළ වෙන භාවනා ජවන මනෝද්වාරාවජන ඒවත් ඉරියව් දැරීමක් තමයි කරලා තියෙන්නේ. හරිනේ. අභිඥා වීතියක පොඩි වෙනසක් වෙනවා. 이르දිවිද අභිඥාවේදී මේක තිබුණොත් මේක ඒ වෙන්න පුළුවන්. හරිනේ. ඒක අපි පොඩ්ඩක් අමතක කරමු දැනට. ඔය තමයි තියෙන ක්‍රමවේදය. මෙහෙම සිට්ටිකක් තමයි මේ වගේ තමයි අපේ චිත්ත වීති මේක ජීවිතයක් ඇතුළත චුති ප්‍රතිසන්දි අතරතුරේදී චිත්තජ රූපයෝ පහළ වෙනවා දිගටම ඒ පහළ වෙන චිත්තජ රූපයන්ගේ හැකියාවල් අනුව වර්ගීකරණය කළොත් අපිට හම්බ වෙන්නේ මේ වගේ වර්ගීකරණයක්. හරිනේ මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. නැවත පැහැදිලි කරන්න දෙයක් නැහැ. අමාරුයි. ඒකේ තව පොඩි කරුණක් මතක තියාගන්න ඕනේ. දැන් මොකද හිතන්නේ? අර පංචද්වාර අපි දැන් ඉරියව් වෙනස් කරනවා කියවනේ. මනෝද්වාරික සිත් වලින්. සමහර වෙලාවලට මේවා වලින් දුර්වල චිත්තජ රූප පහළ වෙන්න බැරිද? දැන් හිතන්න හීනයක් දකින්න අවස්ථාවක නේ මනෝද්වාරික හැබැයි මොනවත් කෙරෙන්නේ නැහැ. ඒතකොට ඒ නිසා මේවා වලිනුත් ඇතැම් විට මේක විශේෂ කරුණක් ලෙස ගන්න ඈ. ඇතැම් විට දුර්වලව පහළ වෙන්න පුළුවන්. මේ ABC IB දක්වපු තැන් වල ඇතැම් විට අර කායික දුර්වලතා ආදී නිසා මොනවත් සිද්ධ කරන්න බැරි දුර්වල වීතිය පහළ වෙන්නට පුළුවන්. හැබැයි අර්පණා අවස්ථාවේ ඉන්නකොට ඒක වෙන්න බෑ. ඒකෙදි හොඳ ප්‍රබල රූප ටිකක්ම තමයි උපදවලා තියෙන්නේ. හරිනේ. ඒ නිසා මේක අතිරේකව මේවාට සීත් එකතු වෙන්නට පුළුවන් බව අපි මතක තියාගන්නට ඕනේ. අර්පණා විදියක දාන්න සුදුසු නෑ. මොකද ප්‍රබල චිත්තද රූප ටිකක් තමයි එතනදී ඇති වෙලා තියෙන්නේ. හරිනේ. ওই ටික තමයි අද කතා කරන්නට තියෙන්නේ. ඉදිරිපත් කරන්න හරි අමාරු සංකීර්ණ පාඩමක්. ඒක ප්‍රායෝගිකව කතා කරනකොට මේකෙන් ගම්මේ වෙන්නේ මොකද්ද? විදර්ශනා පැත්තට මේක හැරෙව්වම මේ චිත්තද රූප නිසා තමයි රූපකය පවතින්නේ. සිත නිසා තමයි ඉරියව් පවත්වන්නේ. සිත නිසා තමයි ඉරියව්වේ පවතින්නේ. ඒක ඉබේ පවතින දෙයක් නෙවෙයි. සිතට ඒක තනියම කරන්න බෑ. සිත හට ගන්නකොට චිත්තජ රූප ටිකක් හටගත්තම තමයි මේක පවතින්නේ. මේකෙන් පෙන්නන්නේ අපේ ඉරියව් පැවැත්වීම, ජීවත් වීම ආදී තනිකරම හේතුඵල සම්බන්ධතාවයක් මත පවතිනවා කියන එක. ඒතර අපි කෑවා, බිව්වා, ගමනක් ගියා, ඉඳගත්තා ආදී ක්‍රියා කරා කියලා කියනකොට මේකේ වෙලා තියෙන්නේ ධර්ම ගොඩක එකතුවක්. දැන් උදාහරණයකට අපි කියනවා චේතනාවට අනුව රූපකය හැසිරෙනවා. චේතනාවට තනියම රූපකය හසුරවන්න පුළුවන්ද? බෑ. චිත්තද රූප ටිකක් උපදවන්න. ඒකට සුදුසු චිත්තද රූප ඒ කියන ඒවා ඉපදෙන්නට ඕනේ. නැත්තම් මේ ඉරියව් පැවැත්වීම සිද්ධ වෙලා නෑ. බැරි වෙලා හරි යෑමේ චේතනාව පහළ වුණත් ඒ අදාළ චිත්තද රූප ටික උපදින්නේ නැත්තම් ඍතුජකයේ අදාළ චිත්ත සාමාන්‍යයෙන් ඒක එනකොට චිත්තද රූප ටික උපදිනවා. නමුත් ඒ ඍතුජකයේ උපකාරය නැත්නම් ඒක කෙරෙන්නේ නෑ. ඒ නිසා මෙතන හැමතැනම තියෙන්නේ හේතුඵල සම්බන්ධතාවයක් මිසක් ආත්මයක් විසින් කරන සිද්ධියක් නොවන බව දැනගන්නට ඕනේ. ඉතින් මේ තමයි අද අපිට කතා කරන්න තියෙන මාතෘකාව. අපි පාඩම අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. සඳුදා ඉඳලා මම මේ කියන ඒ රූපවල විශේෂ එක ටිකක් කතා කරලා ඊළඟට හුස්ම ගැනීම කියන එක ඒක හැම එකටම බලංගු වෙනවා. ඒ රූප කියන එකත් කතා කිරීමක් කරමු. එහෙනම් පාඩම අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. ඊරෝසන්න පුතේ. හරි. හීන දකින්න එකේද? යටි අර්ථය කියලා හැබැයි මට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ. ඒක දැන් අපි ඉරාදීම අපි හීන දකින්න එක ප්‍රමාණ කරලා අපිට ඒ සිද්ධිය ඇත්තම වගේ වෙලා තියෙනවා නැත්නම් වෙනවා. ඒ වගේ අපිට කියන්නේ මොකක් හරි සංඥාවක් වගේ දෙන්නසෙන්නේ වෙන්නේ. නෑ හීන මම ඊයේත් කතා කරා යම්කිසි අරමුණක් හිතට වැටහෙනවා.
ඒ අරමුණ එන්න පුළුවන් මේ ශරීරයේ තියෙන මොන හරි ලෙඩක් වගේ ඇතුණාම ධාතු ඒ කියන්නේ සම්බරතාවයේ වෙනස් වුණාම පඨවි ආපෝ තේජෝ වාත පිත්සෙම් වල ඊට පස්සේ සමහරලාට අපි නිතර ගත්ත අරමුණු අපේ හිතේ එනවනේ සාමාන්‍ය ජීවිතලා ඉන්නකොට නේද? ඒ වගේ මතක් වෙනවා හීනේදී නිින්දේදී. එදාටියක් වෙනස්ස මතක් වෙන්නේ. ඒකට විපල්ලාස නිසා විපල්ලාස වලින් ඉෆෙක්ට් වෙලා මතක් වෙන්නේ. එතකොට දැන් සමහරලාට අපි මොකක් හරි සතෙක් දැක්කනම් සමහරට අපි දැක දෙනවා ඒ සතා කුටිය ගාවට ඇවිල්ලා. නේද? අලියෙක් දැක්කනම් අලියා ඇවිල්ලා කුටිය ගාවට. නැත්නම් අලියා මගේ අපේ පස්සෙන් එළවනවා අපි දුවනවා ඉස්සරහින්. ඕ වගේ වනේ පේන්නේ සාමාන්‍යයෙන් හීනේ. නේද? නැත්නම් උන නැවක් දැක්කොත් එහෙම මූද යනවා නැව ගොඩබිම යනවා පේනවා සමහරවල්. ඔහොමනේ හීන කියන්නේ සමහරවල්න්නේ. ඒතර ඒ වගේ මේ ඒක ටිකක් වෙනස් වෙලා පේන්න පටන් ගන්නවා. ඒ නිසා විපල්ලාසවල බලපෑමට ලක් වෙලා තියෙනවා. නේද? විපල්ලාසවල බලපෑම නිසා තමයි රහතන් වහන්සේට හීන පේන්නේ නැත්තේ. හීන යනු අපි මේ එදිනෙදා ජීවිතේදී මතක් වෙනවනේ අරමුණු අපි ගත්ත ඒවා. ඒ වගේ සිද්ධියක් නමුත් විපල්ලාසවල භාජනයට ලක් වෙලා ටිකක් විකෘති වෙලා තමයි ඒක පේන්න පටන් ගන්නේ. ඊළඟට සමහරලාට අමනුෂ්‍යෝ විසින් යම් අරමුණු ලබා දෙනවා. ඊළඟට අනාගතයේ වෙන්න තියෙන දේවලුත් ටිකක් අමුතු ක්‍රමයකට දැන් බුදුරජාණන් වහන්සේට බෝසතාණන් වහන්සේට පෙනිච්ච සිහින පහත් අමුතු පහක්නේ. පේන්නේ මුළු මේකම යට කරගෙන නිදාගෙන ඉන්න උන්වහන්සේ. ලෝකෙම පෘථිවියම යට කරගෙන. නේද? ඒ මොනවද අසුචි ගොඩක් උඩ ඇවිදිනවා ගෑවෙන්නේ නැතුව. නේද? නිදන් ඉන්නකොට පණුව වගේ කට්ටි ටිකක් කකුල දෙකේ එල්ලීගෙන එනවනේ. එහෙමනේ තියෙන්නේ. ඒ වගේ අමුතු හීන ටිකක්. නාභියෙන් මොකද්ද වැලක් පණ නැගිලා බ්‍රහ්ම ලෝකේ දක්වා උඩට යනවා. කුරුල්ලෝ 4 ගොන්ලක් ඇවිල්ලා 4 වර්ණයකින් උන්වහන්සේ ඉස්සරහා සුදු පාට වෙනවා. නානා කුල වලින් පැවිදි ශ්‍රාවකයෝ එකම බුද්ධ පුත්‍රයෝ බවට පත් වෙනවා. මේ වගේ ඉතින් ඒ සංකේතයක් ආවේ. නිසා අනාගතේ පේනේවත් දැන් කොසල් රජුරන් හීන ටික මහා මුතුම හීන ටික 16. ඉතින් ඒ වගේ හීනේ පේන්නේ ටිකක් වෙනස් වෙලා සමහරලාට ඉතින් ඒ විදිහටම පේන අවස්ථාවක් තියෙන්න පුළුවන් කලාතුරකින්. ඉතින් ওই විදිහට හීනේ කියන්නේ ඔහොම සිද්ධියක්. තෙරුවන් සරණයි මහත්මයා. සරලව පංචද්වාරවල සිතට පස්සේ ඔව්. පංචද්වාරවල සිතට කියන්නේ නැත්තම් අරමුණක් වෙනවා පැහැදිලි සෝබරාවක් නෑනේ. ඔව් වෙන්නේ. එන්න ඕනේ අනිවාර්යෙන්. පංචද්වාරයකට පස්සේ මනෝද්වාරයක චිත්ත විදියක් එන්නට ඕනේ. ඒ කියන්නේ ඒකෙන් අරමුණ දැනගන්නවා. නමුත් අර පැහැදිලිකමක් ඒ කියන්නේ මොකක්ද කියලා දැක්කේ කියලා තේරුම් ගැනීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම පංචද්වාරවලකට පස්සේ මනෝද්වාරවලට එන්න ඕනේ. අති වෙන්නම ඕනේ කියලා කිව්වොත් ඒක ටිකක් දැන් දුර්වල පංචද්වාරික චිත්ත වීතියක් ගිහිල්ලා මනෝද්වාර නැතිව යන්න පුළුවන්. දැන් මරණාසන්න සමහරවල් පංචද්වාරික වීතියකින් මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයමයි කියනකට වඩා සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ පංචද්වාරික වීතියක් ගියා නම් හොඳ එකක් මනෝද්වාරික වීතිත් යනවා කියන. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මහත්තයා. දැන් මේ එතන හැටියට කාමාවචර ජවන් සිත් වලින් තමයි ඒ කොටසට එන රූප අන්තෙන් මේ නිපදවන්න කියන්නේ කරන්න පුළුවන්. කොට පාටින් එන එක කාමාවචර ජවන් සිත්. ඔව් කාම ජවන්නේ නිකන් ජවන්නේ. ඒක ඔව් කාම ජවන්. ඒක අපි ලියමු අපි. මෙතන ඉන්නේ කාම ජවන් 29. මෙතනත් තියෙන්නේ කාම ජවන් 29. මෙතන තියෙන අර්පණා ජවන් 26. හරි. ස්වාමීන් වහන්සේ පළවෙනියටම ධ්‍යාන සිතක් ඇති වෙනකොට පරිකර්ම විචාරාවම ගෝත්‍රභෝ කියන චිත්ත වීතියේදී ඒ කියන රූප උපදිනවද නැත්නම් ඒකේ අර්පණා කොටද වෙන්නේ? ඒක ඒවා ගලාට ඉරියව්පත වෙනස් වීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒවා ස්ටිල්ව ඉන්න ඒවා. ඒ කියන්නේ ඒවා මේ ඒ වගේ අරමුණ දැන් කොහොමත් ඔය පටිභාග නිමිත්තනේ ඒකේ අරමුණ ධානයට සමාදිනකොට ඒ සිත් වලින් ඉරියව්පත වෙනස් වීම කරන්නේ නැහැ. ගොඩක් පිය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දැන් අපි වාඩි වෙලා ඉඳගෙන නිදාගන්න ගියොත් අපේ ඇත්තටම දැන් අර බෙල්ල කඩා වැටෙන වගේ එකක් වෙන්නේ. ඒකට අපේ මනෝද්වාරික හරි පංචද්වාරික හරි සිත් පහළ වෙන්නේ නැති හින්දා. ඔව් ඒ කියන්නේ මෙහෙමයි පහළ වෙනවා බොහෝ භවාංග වෝකින්නයි. භවාංග වලින් නිතර බහුලයි. ඒ නිසා වෙන්නේ. නිතර භවාංග පතනේ වැඩි වෙනවා අතරතුර. ඒතකොට තමයි නිින්ද යනවා කියලා කියන්නේ. නිදි කිරා වැටෙනවා කියලා නේ කියන්නේ. ඒකට කියනවා නිදි කිරා වැටෙනවා. නිින්ද යනවා නෙවෙයි. ඉඳගෙන ඉන්නකොට සාමාන්‍ය ලොකුවට නිින්ද යන්නේ නැහැ. අර කපි නිින්ද ටක් ගාලා අවදි වෙනවනේ. ඒතර ගොඩක් වෙලාවට භවාංග පතනේ ටිකක් වැඩිපුර යනවා වීති අතර. ඒකයි වෙලා තියෙන්නේ. ඒක කය වෙහෙසිලා වෙන්න පුළුවන්, සිත වෙහෙසිලා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකෙන් ගම්ම වෙන්නේ පංචද්වාරික සහ මනෝද්වාරික වීති අඩුයි කියන එක මත.
හැබැයි මම අන්තිමට යටිනු සී දැම්ම නේද? පංචද්වාරික වීති සහ මනෝද්වාරික වීති සමහර මනෝද්වාරික පංචද්වාරික වීති තියෙනවා ගොඩාක් දුර්වල මට්ටමින් පහළ වෙන ඒවා. ඒ කියන්නේ කය දුර්වල වෙලා නිින්දට වැටෙන්න යනකොට වගේ ඒ වලින් මොනවත් කරන්න බැරි අවස්ථා එන්න පුළුවන්. දැන් සමහරට අර ඇහැරිලා පේනවා මොනවත් කරගන්න බැරිනේ. නැගිට ගන්න බැරි අවස්ථා තියෙනවා. එහෙම තියෙනවනේ සමහරලාට. ගොඩාක් දුර්වල වෙච්ච අවස්ථා තියෙනවා. ඒක ඊට පස්සේ කයේ තියෙන දුර්වලතාව නිසා ඇති වෙච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා මේ මොනවත් පංචද්වාරික මනෝද්වාරික වීතිත් පහළ වෙලා අර කියපු A සහ B කියන රූප උපදවෙන්න නොහැකි. C රූප උපදවන සිතුත් පහළ විය හැකි. පහළ විය හැකි. නැත්තම් ඔබතුමා කිව්වා වගේ නිදා ගන්නකොට වෙන්නේ පංචද්වාරික මනෝද්වාරික වීතියන් නැතුව භවංග සිත්. තෙරුවන් සරණයි. සවනස් අපේ ශරීරයේ සමහර චලන කෙනසන්න ඉන්ස්ටින්ක්ට්ස් වලදී අපේ ඩොක්ලර් ගියාම අපේ හැමෙකින් ගවම අපේ ඉස්තන ඒ වගේ ඇන්වල්සන්නස් ඒවා ඒකේ දෙකක් තියෙනවා. සමහර වෙලාවලට අපි ඒවත් සිත යොදලා යෙදෙන අවස්ථා තියෙනවා. නැත්නම් සමහරට අපේ බලපෑමත් තොරව අර මෙහෙ අල්ලනකොට මෙහෙ ගැස්සෙනවා වගේ තියෙන එකපාරට. ඒක නිකන් බලපෑමෙන් තොරව ඍතුවක් වශයෙන් වෙනේවලුත් තියෙනවනේ. ඍතුජ වශයෙන්. ඒ කියන්නේ අපි දැන් මෙහෙම අර බෝනික් එක්ක මෙහෙන් තද කරාම අනිත් ඒ පැත්තෙන් උඩට යන්නේ. ඒ වගේ ඍතුවිනුත් මේක විය හැකියි. හරිනේ. ඒ නිසා ඒ ක්‍රම දෙකටම විස්තර වෙන්න පුළුවන්. ඒක ගැන යම් විස්තරයක් මම සාකච්ඡා කරන්නම් විඤ්ඤාති එහෙම කතා කරලා ටිකක්. ඉරියාපතය ගැන ඔය අර ප්‍රතීක ක්‍රියා අනිච්චානුග ක්‍රියා කියලා කතා කරන්න මාතෘකාවක් ආවනේ. අපි ඒ ටික පොඩ්ඩක් මේ පැත්තට වෙනම කතා කරගමු. ඒක ක්‍රම දෙකටම වෙන්න පුළුවන් මහත්මයා. වීති ඇවිල්ලා වෙන්නත් පුළුවන්. එහෙම නැතුව හුදු කායික බලපෑමක් නිසා වෙන්නත් පුළුවන්. ඒතකොට ඍතුද රූපයේ සම්බන්ධයක් එතකොට තියෙනවා. එහෙමයි ස්වාමීනි. තෙරුවන් සරණයි. මනෝද්වාරික චිත්ත විද්‍යාවක ආධාරමන සිත දී කොටසට විතරක් දැම්මේ සන්නස්ක. ඇයි ඒකේ තදාලම්මනකෙන් ඉරියාපත පවත්වන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන B එක නේද? ඒ විඤ්ඤාති උපදවන්නේ නැහැ. ඉරියාපත වෙනස් කරන්නේ නැහැ. විඤ්ඤාති උපදවන සිත් ගැන කෙලින්ම පැහැදිලිවම තියන්නේ මනෝද්වාරාවර්ජනයයි කාමජවන් 29 අභිඤ්ඤා දෙසිතයි. අභිඤ්ඤා දෙසිත වැටෙන්න ඕනේ අර අර්පණාවල විශේෂ අර්පණාවකට. ඉතින් ඒක මම ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා ඒ තදාලම්මන විපාක සිත් වලින් උපදවන්නේ නැහැ විඤ්ඤාති. කිසිදු විපාක සිතක් විඤ්ඤාති උපදවන්නේ නැහැ. ඉරියාපත වෙනස් කරන්නේ නැහැ. ඔව්. විපාකනේ තදාලම්මන කියන්නේ විපාක සිතක්. අවස්ථරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝනන්ත පාඩම මේ දේශනේ නම් හරියම තේරුම් ගන්න ටිකක් අමාරුයි. මට මේ වහන්සේගේ දේශනේදී අර දැන් චිත්තක්ෂණයකදී නේ හම්බුනේ ඒ හොබි තියෙන්නේ එතන එක චිත්තක්ෂණනේ. එතකොට එක චිත්තක්ෂණයකදී ඒ චිත්තද රූප චිත්තක්ෂණ 17ක් වෙනකන් තියෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. එතකොට දැන් ඒවා දැන් උදේව වෙනස් වෙන ඒවා උතන තියෙන්නේ හම්බුනේ දැන් ඔබ වහන්සේලාට උදාහරණයක් දෙකයිනේ තියෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක ස්වාමීන් වහන්සේ මේක සම්පතියක් හැටියට අපි ඒ කියන්නේ දැන් මේ වීතිය මම ඒක විඤ්ඤාති පාඩමේදී කතා කරනවා. කාය විඤ්ඤාතිය ගැන කියනකොට ඔය ප්‍රශ්නේ කතා කරනවා. ඒ කියන්නේ මේ වගේ වීති මෑනියෝ ගොඩක් යනවා. හරිනේ? එතකොට ඒ වලින් මේ ඒ උපදවනව නැවත නැවත. එතකොට ඊළඟ ප්‍රශ්නේ එන්නේ වීති ආයුෂය අනුව මේවා එනකොට මෙයා නිරුද්ධ වෙලා. නේද? නමුත් මොකද වෙන්නේ මෙතන තියෙනවා මේ పూర్ව සිත් වලින් ඇති කරන යම් බලපෑමක් නිසා පසුව ලොකු ශක්තියක් ගබ් වෙනවා. පස්සේ ඇති වෙන ඒවලින්. හරිනේ. එතකොට අන්තිමට අටුවාවේ කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයකට මේ වගේ වීති ගොඩක් ගිහිල්ලා මේ අවසාන වීතිය ගමුකෝ. අවසාන වීතියේ මනෝද්වාරාවර්ජනිනුත් ඇති කරනවා, ජවන වලිනුත් ඇති කරනවා. මේකෙදිත් මේ අවසාන වීතියට ඇවිල්ලත් මේ එක එක සිතෙන් ඇති කරනවා ඒ. හරිනේ. හැම එකෙම ඇති කරනවා ඒ. මේ හැම එකෙම ඒකෙනුත් ගිහිලා අවසාන ඒක එනකොට හත්වෙනි ජවනේ ඒකෙන් තමයි ඉරියාපතේ වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ඒක නිකන් එකතු වෙලා ශක්තිය ගැබ්බෙලා ගන්න තීරණයක්. ඒක වෙන සිද්ධියක්. උදාහරණයක් දීලා තියෙන අර්ථශාලිනියේ කරත්තයක් අදිනවා අස්සය 7 දෙනෙක් දාලා. මේ අස්සය අදිනවා 1 2 3 4 5 6 7. එතකොට මේ අස්සේ අදිනවා ඇදෙන්නේ නැහැ කරත්තේ. කරත්තේ බරයි. දෙවෙනි එක්කෙනත් අදිනවා. ඔහොමම ඇදලා මේ ඔක්කොමගෙම එකතු ඇති කලිත් 7 වෙනියත් අදිනකොට තමයි කරත්තේ ඉස්සරහට යන්නේ. හරිනේ කරත්තේ ඉස්සරහට යන්නේ. 7 දෙනාගෙම
ඒ එකතුවත් එක්ක. ඒ වගේ අවසාන වීතිය ගැන මේ කියන්නේ. අවසාන වීතියේ මේ ඉරියාපතේ වෙනස් වෙන්නේ 7 වෙනි ජවනය ඇති වෙනකොට. හැබැයි ඒක සිතේ තියෙන ක්ෂණ මාත්‍ර බව නිසා අර කිව්වාගේ සන්තතියේ කතාවේදී මේ සතට අවසානයකට එන්නත් ගොඩාක් වීති ගිහිල්ලා ඇති වෙනවා ලොකු බලයක්. ඊට පස්සෙත් එකකින් තමයි මේ අවසානයකින් තමයි ක්‍රියාව. ඒ අවසාන එකෙත් 7 වෙනි එකෙන් තමයි පොඩ්ඩක් එහාට යන්නේ. ලොකුවට නෙමෙයි එහායෙන් චිත්‍ර රූප ටිකක් පහළ වෙනවා. ආයෙ ගොඩක් ගිහිල්ලා ඊළඟ පහළ වෙනවා. ඔහොම සිත් ගොඩාක් එකතුවෙන් තමයි මේ රූප ටික ඉදිරියට පහළ වෙන්නේ. මම මිඤ්ඤාති ඔව් ගොඩාක් පොඩි. බොහෝ පින්සන් වහන්ස නිර්වාණ අවබෝධයම අප්‍රමාදීව ලැබේවා කියලා අදිෂ්ඨාන. සාදු. සර්වයි සායනහංස. තෙරුවන් සායනහංස තදාරම්මන 11 එක වෙලාවක ద్వාරික වෙනවා එක වෙලාවක ద్వාර විමුක්ත වෙනවනේ. එතකොට ద్వාරික වෙන වෙලාවට කලින් පැවති ඉරියව් දැරීමක් සිද්ධ වෙනවා. ద్వාර මුක්ත වෙනකොට ඒක වෙන්නේ නැහැ නේද? ඔව් එහෙම තමයි. ඒකයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මේ අභිඥාසිතේ විපාක සිතක් ඇති නොවෙන්න හේතුවත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒකේ මත තියෙනවා. ඒක මම වෙන පාඩමක ගන්නවා ඉස්සරහට. එකක් තමයි අභිඥාසිතේ මුළු ජවයම ඒ විශේෂ කෘත්‍යයන් කරන්නේ. ඒ කෘත්‍යයට ලොකු ජවයක් වැය වෙනවා. ඒ ජවය වැය වෙච්ච නිසා ඒකේ විපාක ධම්ම භාවය නැති වෙනවා. ඒ කියන්නේ ධම්ම කියන්නේ ඒ ශක්තිය නැති වෙනවා. නමුත් හැබැයි ඒක කර්ම සිතක් ලෙස ගන්නවා. විපාක ධම්මා කියන ධම්ම සංගණීමේකට ඇතුළත් අභිඥාසිත. ඒක නොගන්න හේතුව ඒකේ ගතිය තියෙනවා. ඒ ගතිය අවසන් වෙනවා කෘත්‍යයත් එක එකක්. අනිත් ආචාර්ය මතය තමයි අභිඥාසිත යනු විපාක සමානයි. චතුර්ථ ධානයේ විපාකයක් බඳුයි. ඒ කියන්නේ අභිඥාව නිකන් උපදින්නේ නැහැ. සාමාන්‍යයෙන් අභිඥා උපදින ක්‍රම තුනක් තියෙනවා. පෙරපින් පිර තිබූ අයට සමානලට මාර්ගයත් සමග අභිඥා උපදින එකක් තියෙනවා. අනිත් අය භාවිත හිත් ඇති අය සමහරවිට චතුර්ථ රූපාවචර පංචම ධානය නැත්නම් චතුර්ථ ධානය නැත්නම් පංචම ධානය උපදවලා අභිඥාවට එන්නට පුළුවන් ඒ කෘත්‍යයන් කරලා. නැත්තම් අනිත් හැමෝම අෂ්ට සමාපatti උපදවලා චුද්දසාකාරයකින් 16 ආකාරයකින් වශී භාවයක් කරලා ලොකු කෘත්‍යයක ප්‍රතිඵලයක් ලෙස තමයි අභිඥාසිත උපදින්නේ. ඒ නිසා සමහර ආචාර්යවරු හිතනවා මේක චතුර්ථ ධානය තමයි අභිඥාව වෙන්නේ. චතුර්ථ ධානය. ඒක මොකද ඒක ප්‍රණීතම ධානය. ඒකේ තියෙන නිස්සන්ද ඵලයක් ලෙස. චතුර්ථ ධානය නිස්සන්ද. ඒ කියන්නේ ධාන සිත්වල තියෙන ප්‍රතිඵලයක්. විපාකයක් බඳුයි. විපාක සිතක් නේ විපාකයක් බඳුයි. ඒ නිසා එයා ඒ කියන්නේ දැන් උදාහරණයකට දානයේ තියෙනවා විපාක සහ නිස්සන්ද ඵල කියලා. නේද? විපාක සහ ආනිසංස කියලා දෙකක්. දැන් ධානයෙන් ප්‍රසිද්ධ වෙනවා කියන්නේ අනින් අයගේ ආකාශයෙන් ලක් වෙනවා කියන විපාකයක් නෙවෙයි. ඒක දානයේ තියෙන ආනිසංසය. විපාකයේ තමයි මට චිත්තචෛසික පහළන සුගතිය උපදිනවා ආදී වෙන එක. ධන දාන්නේ ලැබෙනවා ඉදිරි ආත්මවලදී. මේ තමයි විපාකයේ ධානය. ඒ වගේ අභිඥාසිතේ තියෙන්නේ ආනිසංස ටිකක්. ඒ කියන්නේ රූප දකිනවා, ඈත සද්ද ඇහෙනවා, ඒ වගේ සිද්ධි ටිකක් මිසක් ඒක විපාක දාන හැකියාව වෙන්නේ නැහැ. මොකද ඒක සැබවින්ම විපාකයක් බඳුයි. ලොකු කෝස් එකක ප්‍රතිඵලයක්. ඒක මතයක්. අනිත් මතය තමයි අර ෂය වෙන එක. අනිත් තුන්වෙනි එක මට මතක නැහැ. ඒක මම බලලා කියන්නම්. මේ ඔය වගේ අදහස් කීපයක් තියෙනවා. මොකද ඒක අටුවා විස්තර කරන්න නැති නිසා. පැහැදිලිවද දන්නේ? එහෙමයි සාරාංශ කුසල ක්‍රියා දෙකම තියෙනවානේ. කුසල ක්‍රියා දෙක. ක්‍රියාවිතින් විපාක දෙන්නේ නැත්තේ අනුසය නැති නිසානේ. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. කුසල හිතේ තමයි ඔය ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඒක විපාක නොදෙන්නේ කියන එක. ඒතර එකක් තමයි මේ කුසල හිතක් තමයි. නමුත් එයා කරන කෘත්‍යය හරි බරපතලයි. අහසට එස වෙනවා. එහෙම නෙති. ලුම එක එකක් වෙනස් කරනවා. එතකොට ඒ නිසා එයාගේ මුළු ජවයම වැය වෙනවා ඒ ප්‍රබල කෘත්‍යයට. ඒ නිසා විපාක ලබා දීමේ හැකියාව එතනම ෂය වෙලා යනවා. මොකද සිතක් ගත්තා මේකේ හැකියාවල් තියෙනවා. විපාක ලබා දීමේ හැකියාව එකක්. ක්‍රියා සිද්ධ කිරීමේ හැකියාව එකක්. කෙලෙස් ප්‍රහාණය එකක්. ඒතර එක සිතක් ගත්තම ඒක හරි ඩයිනමික්. පැතිකඩ කීපයකින් මේ නාම ධර්මිය අර්ථකථනය කරන්න පුළුවන්. දැන් කුසල හිතක් ගත්තාම කුසල හිතෙන් එනවා මතු විපාක ලබා දීම. ඒ වගේම කෙලෙස් ප්‍රහාණය. ඒ වගේම අපි කෘත්‍යයක් කරනවා. නේද? අපි දැන් ඔන්න දානයක් දෙනවා. දානය දෙනකොට මේ ඔක්කොම සිද්ධ වෙනවනේ. කරජකය ඉදිරියට අරගෙන මේ වස්තුව දෙන්නටත් ඕනේ. අතහැරලා. ඒ වෙලාවේ ලෝභ ප්‍රහාණයකුත් සිද්ධ වෙනවා. නේද? ඒ වෙලාවේ මතු විපාක ලබා දීමට ශක්තියකුත් රැස් වෙනවා. මේ වගේ ලොකු ගොඩක් මෙතන එක සිද්ධ වෙනවා. මේ වගේ බැලුවම ඒ ආචාර්යවාදයේ හැටියට මේ කරන කෘත්‍ය බරපතලයි. සාමාන්‍ය සිතකට කරන්න බැරි එකක්. ඒ නිසා ලොකු ජවයක් එකට රැස් වෙලා තියෙනවා. ඒ සියලු ජවය අර කියපු හැකියාවල් සියල්ල මේකට වැය වෙන නිසා කර්ම විපාක දීමේ හැකියාව නැති වෙනවා කියන එක එකක්. අනිත් එක තමයි මේ චතුර්ථ ධානයේ යනුම අභිඥාව යනුම ලොකු පුහුණුවක ප්‍රතිඵලයක්.
ඒ නිසා ඒක විපාකයක් බඳුයි. ඒ නිසා ඒකෙන් කුසල සිතක් ලෙස පහළ වුණත් විපාක ලබා දෙන්නේ නැහැ කියන එක තව අදහසක්. තවත් ඕකේ මතයක් තියෙනවා. ඒක මට මතක නැහැ. ওই විදිහට තමයි ඕක ගැන අදහස් තියෙන්නේ. විපාක ලබා නොදෙන එකට හේතු වැඩි. ඒ කියන්නේ දැන් උදාහරණයක් අපි කියනවා රූපාවචර සිතෙන් විපාක රූපාවචර සිතෙන් ලබා දෙන විපාක කාමාවචර මට්ටමින් එහාට ගියාම ලබා දෙන විපාකය කර්මයේ ප්‍රතිබිම්බයක් බඳුයි. කර්මය හා සමාන විපාකයක් ලබා දෙන්නේ. අරමුණු වශයෙන් සමානයි, චෛතසික වශයෙන් සමානයි. දැන් කුසල මහා කුසල සිතකින් ලබා දෙන විපාකය ගත්තම අහේතුක විපාක සහේතුක විපාක ඔක්කොම දෙනවා. මහා කුසල සිතෙන් අරමුණු කරේ රූපයක් අරමුණු කරන් දන් දුන්නේ. නමුත් එහි ලැබෙන විපාකයෙන් සෝත විඥාණයෙන් සද්දයක් අරමුණු කරන්න පුළුවන්. නානා ආරම්මන නානා කෘත්‍යස්ථාන ඒ වගේ කාමාවචර කුසලයේ තියෙන ඒක නිකන් අර වීක්නස් එකක් ලෙස කියන්නේ. රූපාවචර මට්ටමට ආවම අරූපාවචර ලෝකෝත්තර මට්ටමට ආවම ඒක ආරම්මන වශයෙන්ුත් සමාන චෛතසික වශයෙන්ුත් සමාන සිතක් තමයි දෙන්නේ විපාක වශයෙන්. ප්‍රතිබිම්බ සමයි කියලා කියන්නේ. ප්‍රතිබිම්බයක් බඳුයි. ඒතර අභිඥාසිත ගත්තම මේකේ බිඳෙනවා. ඒ කියන්නේ උදාහරණයකට අභිඥාසිතට ඕන තරම් අරමුණු තියෙන්නට පුළුවන්. නානා අරමුණු තියෙන අභිඥාසිතට. නමුත් රූපාවචර කුසල සිතයකට තියෙන පටිභාග නිමිත්ත. නැත්තම් ඒ ධානයට ගත්ත අරමුණ. ඒ නිසා අභිඥාසිත විපාක දෙනකොට මොන අරමුණක් ඇතුවද විපාක දෙන්නේ. මේවා ධර්මයෙන් විස්තර කරන්නට බෑ. ඒ නිසා අපේ සම්ප්‍රදාය හැටියට තේරවාදයේ හැටියට අභිඥාසිත අභිඥාසිතේ විපාකය කියලා එකක් ඇහෙන්නේ නැහැ. අභිඥාසිතේ විපාකය කියන එක. හැබැයි ඒක කර්ම ගණයට යන සිතක්. ඒක විපාකයේ ධම්මසංගණේ ඇහෙදින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක ඇයි හේතුව කියන එකට තමයි අර කියපු ආචාර්ය මත තියෙන්නේ. පංචම ඒ කියන්නේ චතුර්ථ ධානයේ මං කිව්වේ ඒකත් දැනගන්න ඕනේ. පංචක නාය ක්‍රමය සහ චතුර්ක නාය ක්‍රමය කියන එක දෙකක්. ඒකෙන් කියවෙන්නේ නැහැ අභිධර්ම ක්‍රමයේ සූත්‍ර ක්‍රමය කියලා. අභිධර්ම ක්‍රමයේ පංචක නාය ක්‍රමය චතුර්ක නාය ක්‍රමය දෙකම තියෙනවා. සූත්‍රයේත් පංචක නාය ක්‍රමය චතුර්ක නාය ක්‍රමය දෙකම තියෙනවා. සූත්‍රයේත්. ඒකේ තියෙනවනේ අර අවිතක්ක අවිචාර සමාධිය කියලා. ඒකට කියන්නේ පංචක නාය ක්‍රමයෙන් පංචම ධානය චතුක්ක නාය ක්‍රමයෙන් චතුර්ථ ධානය තමයි මේ කතා කරන්නේ. ගන්න වෙන්නේ පංචක නාය ක්‍රමයෙන් ගත්තම. විනාශ දැන් ආංගික කාල වෙච්ච ගමන්ම ශරීරයේ ආත්මාඥාන්ට බැරි වෙන්නේ නැති වෙන්න පුළුවන් නේද? ඉස්සෙල්ලා පහළ වෙච්ච චිත්තජ රූප තියෙනකම්. මට තේරුන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ආංගික පහළ වුණාම උපදවන චිත්තජ රූප එක දැන් ශරීරයේ කෙලින් තියාගන්න බැරි වෙනවා. බැරි වෙන්නේ පුළුවන් නේද? පුළුවන් නේද? ඇයි බීනේ පහල කරන්නේ මාර්ගසිතේ අර්පණාවලින්. එතකොට ඉරියව්ව දරන් ඉන්න පුළුවන් එයාට. දාගන්න පුළුවන් නේද? ඔව් පුළුවන් දරගන්න. හරි. දරන්න පුළුවන් ඒවල. ඒක කරගයි සම්මාසෝ සලාහු ප්‍රශ්නයර කරකේ හත්ත කරාපේ එළනකේ ස්පයිනල් ප්‍රොටෙක්ටිව් එකකට චිත්තජ රූප වලින් නෙමෙයි ඒක දැනගෙන කරන දෙයක් නෙමෙයි සාමාන්‍යයෙන් ඒක චිත්තජ රූප වලින්ම ඇති වෙන සිද්ධිය. ඒක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද මම ડોක්ටර්? නෑ ඒක රිෆ්ලෙක්ස් කියලා කියන්නේ අපි දැන් එකට අපරන් කියලා එකෙන් එන රූපෙත් ඒකට ඒකේ සිග්නල් එක එන්නේ ඒ දැන් එක ගහන තැනින් ඉඳලා ඇවිල්ලා ඒක මොලේට එහෙම හිතට යන්නේ නැහැ මොලේට හරි ඒකට ඉහළ තත්වයක දැනීමක් ඇති වෙන්නේ නැහැ ඒකට රිෆ්ලෙක්ස් එකක් හැටියට තමයි දැනී හෙල්ලෙන්නේ. ඒ කියන්නේ කොතන කොන්දට විඤ්ඤාප්තියකින් ඒ වගේ ඒ විදිහේ රූපයකින් ඇති වෙන නෙමෙයි. ඒ කියන්නේ ඒක හුදු අපේ බලපෑමකින් තොරව. ඔය බ්‍රේන් ඩෙඩ් කට්ටියගේ උනත් ඇඟ සෙලවීමක් රිෆ්ලෙක්ස් එහෙම වෙන්න පුළුවන්. හරි. මැරිලා කියලා බ්‍රේන් ඩෙඩ් කියලා මේවා කරපු එකකට උනත් ඒ ඇඟේ යම්කිසි සෙලවීමක් දැක්කොත් ඒක බ්‍රේන් ඩෙඩ් කියන එකට ඒක බ්‍රේන් කියන එක ලොකු තැනක් ගන්නවා නෙමෙයි සාමාන්‍ය ඩෙඩ් කියලා හිතන එකට උනත් ඇඟේ යම්කිසි සුළු සෙලවීමක් සුළු කොටසකට එන්න පුළුවන් ඒවා ඔක්කොම පල්ලෙහා මට්ටමක. හරි. ඒ කියන්නේ ඍතුජ රූපවල ක්‍රියාවලිය. සාපේක්ෂව කියන්න අමාරුයි. හැබැයි මොළයට සාපේක්ෂව ඒවා එහෙම දැනීමකින් නෙමෙයි එන දේවල් නෙමෙයි. ඒක ඍතුජ රූප වලින් වෙන එකක් කියලා කියන්න වෙන්නේ නේද අපිට? ඒක පේන හැටියට ඍතුජ රූප වලින් වෙන එකක්. හරි. ඒ මට්ටමේදී. හරි. බොහොම පිං. අනිවාර්යයෙන්ම කාය විඤ්ඤාති රූපයකින් එන දෙයක් නෙමෙයි. හරි.
බොහොම පිං ඒ තොරතුරට. බොහොම පිං. අවසරයි සානස්. තෙරුවන් සරණයි. විපාක සිත් වලින් ඉරියව් වෙනස් කිරීමක් සිදු කරන්න බැහැ. බෑනි බෑ. පෙරවන් සරණයි සම්දාන්සර වංශ කරත් එක්ක උපමාව අරගෙන දැන් අර එක ගත්තාම දැන් කරත්තේ නවතිනකොට ඔව් දැන් ඔය රූපේ එහෙමම නවතින්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒක දැන් අන්තිම ජවන්සිත වලින් ආපු එක් වෙනස්කම් ටික රූපේ ආයශය අනුව පොඩි කාල සීමාවක් තියෙන්න පුළුවන් නේද ස්වාමීන්? පුළුවන්. ඒ කියන්නේ මේ අර කලින් සිත් වලින් ඇති වෙච්ච රූප ටික එහෙම තියෙනකොට අලුතෙන් ඇති වෙන අලුත් 7 වෙනි එකෙන් ඇති වෙන රූපේ තමයි ටිකක් එහැන් ඇති වෙන්නේ. එතකොට නිකන් ඒ වගේ වෙලාවක් ගත්තාම පොඩ්ඩක් අපි ගත්තොත් එහෙම ෂාප් අපේ පරිමාණය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනත් රූප ටික තියෙනවා මෙතනත් පොඩ්ඩක් රූපයක් හට ගන්නවා. පොඩි වෙලාවක්. අද කරකට කෙලිම සම්බන්ධ නැහැ. ඒක උන්වහන්සේ පොඩ්ඩක් කලින් කිව්වට සම්බන්ධයෙන් අහන්න සම්බන්ධ. අර මේ පංචම ඥාන ක්‍රමය ඥාන ක්‍රම හතරද ගත්තාම ඒතර සූත්‍රවලදී ගන්නේ ඔය මේ ඕක සඳහන් වෙන්නේ සංගීත සූත්‍රයේ තියෙන තැනින් එක තැනකදී සූත්‍ර විදියට. ඒතර සංගීත සූත්‍රයේදී අර සමාධි තුනක් ගැන ඉස්සෙල්ලා කියන්නේ මේ සවිතක්ක සවිචාර මේ අවිතක්ක සවිචාර අවිතක්ක විචාර කියලා. ඒතර ඒ සූත්‍රයේ අද ධ්‍යාන ගැන කියනකොට ධ්‍යාන හතරේ කර්ම වලට තමයි ධ්‍යාන හතර කියන්නේ. හරි. ඒතර ඒකෙන් ඔය පහක් කියන එක ධර්මීකරණය කරන එක නිකන් සාධාරණ විදිහට කියනකොට සත්‍යයක් අවසානසක පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න. ඒකේ මෙහෙමයි. ඉතින් ඒ සමාධිය කියන අර්ථය වචනේ ගත්තම ධානය මොකක්ද ඒ සමාධිය කියන ප්‍රශ්නයක් කරනවා ඊට පස්සේ. සමාධිය එක හොඳ ප්‍රශ්නයක්. සංගීති සූත්‍රය එනවා ඊට පස්සේ අනිත් එක තමයි ඕක ඔප්පු කරන්න ගන්නේ සත්ත්‍ය විඥාන ටිතිවලින්. සත්ත්‍ය විඥාන ටිතිවල එනවා නානත් ඒකත්ත කාය ඒකත්ත සංඤී ඒකත්ත කාය නානත්ත සංඤී කියලා පාඩයක්. ඒක අනිත් එක. ඒකත්ත කාය නානත්ත සංඤී කියලා කියන්නේ ආබස්සරාදී බ්‍රහ්ම ලෝකවල ගැන තමයි බුදුරණස් කියන්නේ. එතකොට මෙතන ඒකත්ත කාය සහ නානත්ත සංඤී කියන පාඩේ මොකක්ද කියන එක ඊළඟ විස්තරේ. එතනිනුත් පැහැදිලි වෙන එකක් තමයි පංචක ණය ක්‍රමය කියන එක. එන උදාහරණයකට ගත්තොත් දැන් සංගීති සූත්‍රයේදී ධාන 4යි කියලා කියනවා. සමාධි වර්ග 3යි. එතකොට මොකද්ද මේ සමාධිය? ඒ සමාධිය වන්නේ සවිතක්ක සවිචාර සමාධිය අවිතක්ක විචාර මත්ත සමාධිය අවිතක්ක අවිචාර සමාධිය. එතකොට අපි දන්නවා සමාධි ගත්තම අපිට තියෙන්නේ ධානවල තියෙන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවනේ. එතකොට සාමාන්‍ය චතුර් ක්‍රමයට යනකොට විතක්ක විචාරාණං වූපසමා කියලා තමයි එන්නේ. නේද? එතකොට විතක්ක විචාර දෙකම අයින් කරපු සමාධියක්. මෙතන කතා කරන්නේ විතර්කයේ නැති විචාරයේ තියෙන සමාධියක් කියන එක. විතක්කේ නැති විචාරයේ තියෙන සමාධියක් කියන එක. ඒ නිසා එතකොට මේ සමාධිය ගන්න අපි සාමාන්‍යයෙන් තේරවාදයේදී විතක්කේ ඉවර කරපු විතර්කයේ ඉක්මවපු විචාරයේ නැති සමාධියක්. ඒක චතුර්ක ණය ක්‍රමයෙන් ඇතුළත් කරන්න බැරි එකක්. ඒ නිසා තමයි ඒක පංචක ණය ක්‍රමයට දාන්නේ ඇහිදී. ඊළඟට එන්නේ අපිට මේක සත්ත්‍ය විඥානට්ඨිති. සත්ත්‍ය විඥානට්ඨිතිය ගැන කතා කරනකොට බුදුරණන් වහන්සේ කතා කරනවා ඒකත්ත කාය ඒකත්ත සංඤී ඒකත්ත කාය නානත්ත සංඤී නානත්ත කාය ඒකත්ත සංඤී නානත්ත කාය නානත්ත සංඤී නේද? එතකොට මේකෙදි විස්තරය එන්නේ කොහොමද? මහා නිදාන සූත්‍රයේදී නානත්ත කාය නානත්ත සංඤී සංඤී කියන්නේ ප්‍රතිසන්දිසිත කියන එකයි. නැත්තම් ඒකත්ත කාය ඒකත්ත සංඤී කියවම මොකද්ද වෙන්නේ? දැන් තිරිසන් සතුන් പ്രേත ලෝකයේ අක්කොම නානත්ත කාය ඒකත්ත සංඤී. ඒක නිකන් හිත වෙයි. නිකන් හිත වුණොත් එහෙම හැම තිරිසන් සතාටම තියෙන එකම සංඥා වෙනවා නිදෙන්න හැමෝටම. ඒ නිසා මේ සංඤී කියලා ගන්නේ ප්‍රතිසන්දි අවස්ථාව. නැත්නම් ඒක ප්‍රායෝගික නැති වෙනවා. ඒක නානත්ත කාය නානත්ත සංඤී නානත්ත කාය නානයි ඒකත්ත සංඤී ඒක ප්‍රතිසන්දි භවාංග දෙකම ගන්නවා. ඊට පස්සේ ඒකත්ත කාය
නානත්ත සංඤී ඒකත්ත කාය ඒකත්ත සංඤී. එතකොට බුදුරජාණන් දේශනාව නානත්ත කාය නානත්ත සංඤී වෙන්නේ මිනිස්සයෝ දෙවියෝ ආදී සත්වයෝ. මොකද සමාවෙන් ප්‍රතිසන්දි සිත් නානයි රූප කයත් නානයි. ඒකට ඒ ඥාන සිත් ව්‍යාවංග සිත් නානයි. ඊට පස්සේ එනවා නානත්ත කාය ඒකත්ත සංජි. මේ කට්ටිය තමයි සතර ආපායිකා. සතර අපායේ සත්වයෝ සහ බ්‍රහ්ම පාරිසජ්ජාදී ප්‍රථම බ්‍රහ්ම තලවාසී. කියලා ප්‍රථම බ්‍රහ්ම තලවාසී. ඒ කට්ටියට තියෙන්නේ එක සමාන සංඥාවක් සමාන සිතකින් ප්‍රතිසන්දි ගන්න. අපාය සත්වයෝ ඔක්කොම එකම සමාන සංඥා ප්‍රතිසන්දි ගන්න. ඊට පස්සේ බ්‍රහ්මතලයේ පතන බ්‍රහ්මතලයේ ඔක්කොම එකම සමාන ප්‍රතිසන්දිය. නමුත් කයවල් වෙනස් ඒ කට්ටිය. ඊට පස්සේ ඒකත්ත කාය ඒකත්ත සංඤී කියලා කියන්නේ සුභකින්නක හදී තතිය බ්‍රහ්මතල වාසී. තෘතිය බ්‍රහ්මතල ඉඳලා ඉහළට. ඒ කට්ටියගේ රූපයත් එක වගේ විශේෂ එකක් රූප එක වගේ බ්‍රහ්මයන්ගේ ප්‍රතිසන්දියත් එක වගේ. ප්‍රතිසන්දියත් එක වගේ. ඒකත්ත කාය නානත්ත සංඤී කියලා කියන්නේ මෙතන එන්නේ ဒုတိ ය ධාන බ්‍රහ්මතල වාසී. ඒ කියන්නේ ආබස්සරාදී බ්‍රහ්ම ලෝක. ඒතර මොකද්ද මේ නානත්ත සංඤී භව? කය එක වගේ ඒ කට්ටියගේ ප්‍රතිසන්දියේ නානත්තයි. මේ ප්‍රතිසන්දි ඥානත්වයේ එන්නේ දැන් අපි දන්නවා ප්‍රථම ධානයෙන් ප්‍රථම බ්‍රහ්ම ලෝකේ. ဒုတိ ය ධානයෙන් ဒုတိ ය බ්‍රහ්ම ලෝකේ. තෘතිය ධානයෙන් තෘතිය බ්‍රහ්ම ලෝකේ. චතුර්ථ ධානයෙන් චතුර්ථ බ්‍රහ්ම ලෝකේ. ඒතර මේ ဒုတိ ය බ්‍රහ්ම ලෝකයේහි තියෙනවා ප්‍රතිසන්දි වර්ග දෙකක්. මොකක්ද මේ ප්‍රතිසන්දි වර්ග දෙක එතකොට? එක ප්‍රතිසන්දියක් තමයි පීති සුඛ ඒකාග්‍රතාව. චතුර්ක ණය ක්‍රමයෙන් ගියාම පංචක ණය ක්‍රමයෙන් ගියාම අපිට එනවා තව ප්‍රතිසන්දියක්. ඒ තමයි විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. නැත්තම් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒ නිසා තමයි මෙතන සංඥා නානත්ත භාවයක් ඇවිල්ලා තියෙන්නේ. අනිත් තැන් වලට ගියාම තෘතිය ධ්‍යාන එතකොට මේකට ගියාම පංචක ණය ක්‍රමයට ආවම එතකොට මේක ဒုတိ ය තෘතිය දෙකෙන්ම ဒုတိ ය ධානය චතුර්ථ ධානයෙන් තෘතිය බ්‍රහ්ම ලෝකයේහි පංචම ධානයෙන් චතුර්ථ බ්‍රහ්ම ලෝකයේ. එතකොට එකට එක මේකෙදී ඒක ඒකත්ත කාය ඒකත්ත සංඤී. ඊළඟට ඔය සූත්‍ර පිටකයෙන් අපිට හමු වෙන තැන තමයි ඔය සත්ත්ව විඥාන ටිතිවලදී. ඊළඟට ඊටසිනවා තව දෙකක් එනවා. ඊට පස්සේ මේක එනවා කය නැති සත්වයෝ ටික එනවා. ආකින්චඤ්ඤායතන සංඤී ආකාසානංචායතන සංඤී විඥානංචායතන සංඤී ආකින්චඤ්ඤායතන සංඤී. සංඤී කියලා කියන්නේ ප්‍රතිසන්දි භවාංග සංඥාවට. නැත්නම් ඒ කට්ටිය හැමතිස්සෙම ආකාසානංචායතන සංඥාවේ ඉන්නව නෙවෙයි මේ ලෝකෙට ගිහිල්ලා. ඒකට කය කතා කරන්නේ ඒකට අරූප නිසා. කය කතා කරන්නේ මෙතනට එනකම් විතරයි. ඊට පස්සේ එන්නේ අරූපී සත්වයෝ ටික. රූපයක් නැහැ ඒ කට්ටියට. ඒක පොට්ටපාද සූත්‍රයේත් පැහැදිලි කරනවානේ. මනෝමය සත්වයෝ ඉන්නවා අරූපී සත්වයෝ. ඊට පස්සේ එනවා මේ දෙකටම මේ හතටම නැති බුදුරජාණන් වහන්සේ කියනවා දේ ආයතනානි. ඒ සූත්‍රයේම කියනවා නිදාන සූත්‍රය. දේ ආයතනයයි. මොනවද? ආකා නේව සංඥා නා සංඥායතනයයි අසඤ්ඤ සත්‍යයි. මොකද මෙතනට එන්නේ සංඥාව. සංඥාව පදනම් කරන් දේශනාව යන්නේ. සංඥාව කොහොමයි? නාම ධර්මියෝ. එතකොට ඊට පස්සේ එන්නේ මොකද්ද? මෙතනදී ආකාසානංචායතන ආකාසානංචායතන සංඤී විඥානංචායතන සංඤී ඊට පස්සේ ආකින්චඤ්ඤායතන සමාවෙන්න ආකින්චඤ්ඤායතන සංඤී මේ සංඤී එකෙන් පදනම් වෙලා තියෙන්නේ. ඇයි මෙතන කාය ඉවත් තුනේ කයක් නැති නිසා. බ්‍රහ්මයෝ පවා මේක ඉන්නවා. දැන් සියුම් රූප කයක් ඇත බ්‍රහ්මයෝ කියන්නේ සියුම් රූප කයක්. ඒ කට්ටිය කාය සංඛ්‍යාවට වැටෙනවා. මේ කයක් නැති නිසා. දැන් ඊට පස්සේ ද්වේ ආයතන මොකද්ද? දැන් මේ සංඥා පදනම් කරන් ඉන්නේ. සියුම් සංඥා ඇති වුණා. කය නැති වුණා. මේ කය තියෙන අය අතර නානත්ත් කයවල් තියෙනවා. නානත්ත් සංඥා ප්‍රතිසන්දි සංඥා තියෙන අය. නානත්ත් ප්‍රතිසන්දි සංඥා තියෙන අය. නාන ඊට පස්සේ එකම කය තියෙන. නමුත් ප්‍රතිසන්දි සංඥා වෙනස්. ඉහළ බ්‍රහ්මතල වලට යනකොට. ඊට පස්සේ කයක් නැති අය ඉන්නවා. දැන් ඊළඟට ද්වේ ආයතන මොනවද වෙන්නේ? සංඥාව නැති කෙනා අසඤ්ඤ සත්ත්‍ය. අසඤ්ඤී සංඥාවක් නැහැ. සියුම් සංඥානේ සංඥාවක් නැහැ. ඒක ඔප්පු වෙන අනිත් එක මොකද්ද? තව කට්ටියක් ඉන්නවා සංඥාව ඉතා සියුම්.
සංඥාව ඇතයත් කියන්නටත් නැතයත් කියන්නට තරම් සුදුසු නොවන නේව සංඤී න අසංඤී. නේව සංඥා නා සංඥා කියන එකේ තේරුම තමයි නේව සංඤී න අසංඤී කියන එක තමයි සංදි වෙලා හැදෙන්නේ නේව සංඥා නා සංඤී කියලා. නේව සංඥා නා සංඤී කියලා කියන්නේ නිකම් පදයක් නෙවෙයි. නේව සංඤී සංඥාවක් නැහැ. මොකද හේතුව සංඥාව ඕලාරික නිසා පුටු සංඥා කෘත්‍ය කෙරෙන නිසා සංඥා ඇතේ කියන්න සුදුසු නැහැ. හැබැයි අසංඥ සංඤී සම්පූර්ණයෙන් නැහැ කියන්නත් බෑ. ඒක හරියට නිකන් උදාහරණයකට තෙල් භාජනයකින් තෙල් අරගෙන අපි තෙල් ඉවරුණා කියලා හිතන්නකෝ. දැන් ගිහිල්ලා බැලුවම කියන තෙල් ගේනවා තෙල් ඉවරයි. තෙල් භාජනයක සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් තෙල් ඉවර වෙන්නේ නැහැ නේ. තෙල් පොඩ්ඩක් තියෙනවා. ඇයි ඉවරයි කියලා කිව්වේ? අවශ්‍යතාවයට නැහැ. ඒ වගේ පුටු රවුලු සංඥා කෘත්‍ය කිරීමට නැති ඊටාම සියුම් සංඥාවක් නිසා සංඥාවක් ඇතේයි කියන්නටත් සුදුසු නැහැ. හැබැයි සංඥාව සර්ව සම්පූර්ණයෙන් නැති නිසා අසංඤී කියන්නටත් සුදුසු නැහැ. ඒ නිසා නේව සංඤී නා සංඤී. අසංඤී කියන්නේ සංඥාවක් නැත. සංඥාව සියුම් සංඥා තියෙනවා නම් ඒ කියන්නේ නේව සංඥා නා සංඥා කියන පදේ. එතන අසංඤී. එතකොට මේ විදිහට මේ බෙදීම ඇවිල්ලා තියෙන සප්ත විඥාන ටිතියයි ආයතන දෙකයි මේකේ 9ක් තියෙනවා සංඥාව සහ කය පදනම් කරගෙන. එතකොට මම වෙනම කතාවක් ඉන්නේ සංඥා කතාවටත් එක්ක. එතකොට සංඥාව සහිත කය සහිත සත්වයෝ 4යි සංඥා විතරක් ඒ කියන්නේ සිත නාමයෝ විතරක් පවතින සත්වයෝ 3යි සංඥාව සියුම් සත්වයෝ 1යි සංඥාවක් නැති සත්වයෝ අසංඥ සත්ත්ව කොට්ටාස 1යි. එතකොට මේකේ තියෙන ඒකත්ත කායා නානත්ත සංඤී කියන පදය කතා කරන්නේ එකම කයක් තියෙන හැබැයි සංඥා එක වගේ කයක් තියෙන නානා සංඥා ඇති සත්වයෝ ප්‍රතිනිධි සංඥා ඇති සත්වයෝ මේක චතුර්ක ණය ක්‍රමයෙන් විස්තර කරන්න බෑ මෙතන. චතුර්ක ණය ක්‍රමයෙන් ඇයි මේක නානා උනේ? චතුර්ථ ණය ක්‍රමයෙන් ගත්තම නානත්ත කායා ඒකත්ත සංඤී වෙන්නේ ප්‍රථම ධ්‍යාන බ්‍රහ්මතලේ. ඒ කියන්නේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානෙ. ඊට පස්සේ ဒုတိ ය ධ්‍යානයේ චතුර්ක ක්‍රමයෙන් ප්‍රීති, සුඛ ඒකාග්‍රතා. තෘතිය ධ්‍යානයේ චතුර්ථ ධ්‍යානයේ සුඛ ඒකාග්‍රතා. ඊට ඉහළ බ්‍රහ්ම ලෝකත් උපේක්ඛා ඒකාග්‍රතා. උපේක්ඛා ඒකාග්‍රතා. ඒ තලෙන් තලට වෙනස් වෙනවා. හරිනේ. එතකොට තතිය බ්‍රහ්මතල වාසීන් ඊට ඉහළ ඔක්කොමලා ඒ විදිහ. මොකද ඒක බ්‍රහ්මතල දෙකක් නේ. ඒතකොට චතුර්ථ බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ උපේක්ඛා ඒකාග්‍රතාව. තෘතිය එකෙන් සුඛ ඒකාග්‍රතාවලින්. හැබැයි ဒုတိ ය ධ්‍යාන තලයේදී නානත්ත් සංඥාව එන්නට හේතුව තමයි අවිතක්ක විචාර මාත්‍ර සමාධිය. ඒක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන. ඒතර මේ ධ්‍යාන දෙකම පංචක ණය ක්‍රමයෙන් ගන්න. පංචක ණය ක්‍රම මේක 1 2 3 4 5 මේ දෙකෙන්ම තමයි මේ නානත්ත් සංඤී භාවය ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අනිත් දල්හීකරණය සූත්‍ර පිටකයෙන් ගන්න. විශේෂයෙන් පළවෙනි එක සමාධිය. ඒ සමාධිය ධ්‍යාන සමාධියක් නෙවෙයි කිව්වොත් ඒකට වෙනම දල්හීකරණයක් හොයන්න වෙනවා. ඇයි ඒක ධ්‍යාන සමාධියක් නොඋනේ? ඊට පස්සේ බලන්න වෙනවා විතර්කේ නැති ਵਿਚාරයේ පමණක් තියෙන සමාධිය කවරක්ද? විතක්කේ නැති ਵਿਚාරයේ පමණක් තියෙන සමාධිය කවරක්ද? ඒක මොන වගේ සමාධියක්ද? ඒක අර්පණා සමාධියක්ද? උපචාර සමාධියක්ද? ඒක කවර කුසල සමාධියක්ද? මොන වගේ ධ්‍යානයකින්ද ඒක උපදවන්නේ කියන ප්‍රශ්න ටික විමසන්නට තියෙනවා. ඊළඟට මෙතනදී මේ නානත්ත් සංඤී භාවය ආවේ කෙසේද කියන එක කතා කරන්නට තියෙනවා. ওই වගේ පදනම් වල තමයි යුක්ති දල්හීකරණය සූත්‍ර පිටකයෙන් පංචක ණය ක්‍රමයට අපි කතා කරන්නේ. මේ රැස් කර ගන්නට දුනා වූ කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමට හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාධු සාධු සාධු.